තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 3 වෙනි සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට ආරම්භ කරන ධාතු කතා පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය පිළිබඳව සාකච්ඡාව. ප ဋ ාණ ධර්ම සභාව විසින් පවත්වන අභිධර්ම විශාරද පන්තියේ ප්‍රථම කාණ්ඩයට අවශ්‍ය වෙන ධර්ම කොටසේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ධර්ම සභාවට පැමිණි සියලු දෙනාම අපි ගෞරවයෙන් ප ဋ ාණ ධර්ම සභාව වෙනුවෙන් පිළිගන්නවා. අපි අදත් අමිතා මහත්මියට ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව පටන් ගන්නයි කියලා. තෙරුවන් නමස්කාර කරලා වන්දනා ගාථාව සජ්ජායනා කළා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සෑම දිනාටම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්තමති ගම්බීර මනන්ත නය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලා මිත බුද්ධියා යස්ස දේහා නික්කමින්සු සුභා චබ්බන්න රන්සියා නීල පීතා රත්ත සේතා මංජිට්ටා ච පබස්සරා තන් ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද අපිට කරන්න තියෙන්නේ ෂට්ක නිර්දේශය. එතකොට ෂට්ක නිර්දේශයේ එක පුද්ගල කොටසයි තියෙන්නේ 6 ආකාරයකට. පුද්ගල එක කොටසක් විතරයි තියෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න පහසුයි ඇත්තටම. එතකොට අපි කලින් ඉගෙනගත්ත කලින් ඒකක නිර්දේශයේ එහෙම හදාරපු මේ පුද්ගලයම තමයි වැඩි හරිය මේ ඒ පුද්ගලයෝ ගැනම තමයි සාකච්ඡා කරවෙන්නේ. නමුත් අර ඒ කොටස් ආකාරයට බෙදීම අනුව ඒ කියන්නේ එක ආකාරයට බෙදීම අනුව ෂට්ක නිර්දේශයත් සත්තක නිර්දේශයත් නවක දසක විදියට මේ පුද්ගලයෝම ඒ කොටස් වලට බෙදලා අරගෙන තියෙනවා. එතකොට කවුද මේ ෂට්ක නිර්දේශයේ පළවෙනි පුද්ගලයා? සම්මා සම්බුද්ධෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් පෙර නොඇසූ විරු ධර්මය තමම්ම එහි සත්‍ය තමම්ම අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ පෙර නිවසූ ධර්මය තමන් විසින්ම එහි සත්‍යයන් තමන් විසින්ම අවබෝධ කරගත්තේ. ඒ වගේම එහි සර්වඥ භාවයට පැමිණියා. ඒ කියන්නේ එහි දත යුතු හැම දෙයක්ම සර්වඥ භාවයට පැමිණුණා. ඒ වගේම බල ධර්මයන්හි වශී භාවයට පැමිණුණා. එතකොට බල ධර්මයන් මොනවද කියලා අපි විභංගයේදී ඉගෙන ගත්ත ඥාන විභංගයේදීත් බුදුරජාණන් වහන්සේගේ දස බල ඥානය. එතකොට දස බල ඥානයේදී එතකොට එතන විශේෂයෙන් ප්‍රකාශ කරපු දෙයක් තමයි දස බල ඥානයේදී තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්ථානීය ප්‍රතිඥා කරන්න. ඒ වගේම ඕනෑම පිරිසකදී සිංහනාද කිරීමේ හැකියාවක් තමන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වා ගැනීමේ හැකියාවත්
පවතින්නේ මේ දසබල ඥානය තුලින්. එතකොට ඒ කියන්නේ මේ දසබල ඥානය අනිත් පුද්ගලයන්ට නැති විශේෂ අවස්ථාවක්. අනිත් පුද්ගලයන්ට මේ දසබල ඥාන වලින් සමහර ඥාන තියෙනවා. ඒ තිබුණත් එහි වශීභාවයට පත් වෙලා නැහැ. මෙහි වශීභාවයට පත් වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේට ඕනම ස්ථානයක ඕනම පිරිසකට ගිහිල්ලා තමන්ගේ ධර්මය මේ ප්‍රකාශ කරන්න, සිංහනාද කරන්න මේ පහසෙන්ම පුළුවන්. ඒ කියන්නේ අනිත් කෙනෙකුට නැති විශේෂ හැකියාවක් තමයි මේ බල ධර්මයන්හි වශීභාවයට මේ පත්වීම. සෑම කෙනාම දසබල මතක ඇති කියලා හිතනවා විභංගයේදී මේ දසබල ඥාන බුදුරජාණන් වහන්සේගේ ඉගෙනගෙන තියෙන හින්දා මම යලි ආයිත් මතක් කරන්න ඕනද මේ ගැන? දසබල ඥානය ගැන අන්තමාත්මේ කාට හරි ප්‍රකාශ කරන්න කියන්නේ නේ. ඔව් කවුරු හරි මතක නම් කියන්න දසබල ඥානය බුදුරජාණන් වහන්සේගේ කීපයක් හරි මතක නම් කියන්න. එතකොට මම ඊටු ටික කියන්න. සමාවෙන් අන්තමාත්මේ මම සේනානායක. කියන්න සේනානායක. තානේ විපාකීච මග්ගේ සබ්බත්ත ගාමිනා කියන දසබල ඥාන තුනක් එතනම තියෙනවා. ඒ කියන්නේ ස්ථාන දන්නා ඥානය, කර්ම සමාදානයන්ගේ විපාක දන්නා ඥානය, ඊළඟට තියෙනවා ගාථාව අනුව ඊට පස්සේ ප්‍රථම තුන, ඊළඟට පරෝපරියත්තේ ඥානය, ඊළඟට ධානය පිළිබඳ තත්ත්වේ දන්නා ඥානය, ඊළඟට පුබ්බේ නිවාසනුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ආස්වක්ෂ ඥානය වශයෙන් මට එකක් දෙකක්ද කොහොමද මිස්සුණා. ඒ ටික තමයි පිළිවෙලට තියෙන්නේ. ඒක සම්මයි. ඒක පිළිවෙලටම දැනගත්තා නම් හොඳයි. අපි විභංගයේදී ඥානවත් විභංගයේදී මේක ඉතාම ප්‍රකටව කරනවා. දසබල ඥානවත්තු කියනකොටම විභංග ප්‍රකරණයේදී කියනවා පළවෙනි එකම තථාගතයන්ගේ බල 10කි. ඒ බලය කියන එක අමිත මහත්තයා විස්තර කරා. යම් බලයකින් සමන්නාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානයේ ප්‍රතිඥා කෙරෙද්ද, පීරිස්හි සිංහනාද කෙරෙද්ද, ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රේ පවත්වද්ද ඒ බඳු බලයෝය. පළවෙනි එක ඨානා ඥානේන, කියන්නේ කාරණේ විසින් අකාරණේ විසින් දන්නා නුවණ. ඒ ඨානේ ඥානී කියනකොටම ඇති දෙයක් ඇති සැටිනුත්, නැති දෙයක් නැති සැටිනුත් යම් කෙනෙක් දන්නවා නම් අන්න ඒක තමයි ඨානා ඥානේන කියලා කියනකොට කියන්නේ. එතකොට අතීත අනාගත වූ කර්ම සමාදානන්ගේ විපාක සහ හේතු ඇති සැටියෙන් දන්නා නුවණ. මේ වගේ වෙනත් පුජ්‍යලයකට මේ ස්වභාවයෙන් ඥාන පහළ වෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට විතරයි පහළ වෙන්නේ. තුන්වෙනි එක සර්වත්ත ගාමී ප්‍රතිපදා ඇති සැටියෙන් දැන ගැනීම. මේ කියන්නේ යම් කිසි පුජ්‍යලයක හීන ආදී හැසිරීම් තියෙනවා නම් එයාට හීනව ප්‍රතිපාක දෙන හැටි. අනේක ධාතු නානා ධාතු ලෝකේ ඇති සැටියෙන් දන්නා නුවණ. සත්වයන්ගේ නානාදී මුක්ත බව දැන ගැනීම. ඊළඟ එක පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රිය පරාවර භාවය. ඒ කියන්නේ මෘදු ඉන්ද්‍රියද්ද බැඩුණු ඉන්ද්‍රියද්ද කියලා ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව දන්නා ස්වභාවය. ඊළඟට හත්වෙනි එක ධාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ උත්තාන ඇති සැටියෙන් දන්නා. ඒ කියන්නේ ධාන විමෝක්ෂයකට යම් කෙනෙක්පත් වුණොත් ඒ ධාන විමෝක්ෂයේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ දකිනවා. අටවෙනි එක පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ. මේකත් අනික් අයගේ තියෙන පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙට වඩා බොහෝම ප්‍රබලයි. සංවට්ටයි විවට්ටයි කියලා බොහෝ සංවට්ට ඒ විදිහට කල්ප බොහෝ ගණක් දකින්න ස්වභාවය. ඊළඟට නවයේදී කියනවා සත්‍යයන්ගේ චුති උත්පාත ඇති සැටියෙන් දන්නා නුවණ. 10 වෙනි එකේ තියෙනවා ආස්වක්ෂය ඇති සැටියෙන් දන්නා නුවණ. මේ ආකාරයෙන් මේ දසබල ඥානය ඇත්තටම මේ කාරණේ පළවෙනි එක ඇහුවොත් එහෙම මේ කාරණේ
දසබල ඥානයන් එක්ක විස්තර කරන්න මේ පළවෙනි පුජ්‍යලයා කිව්වොත් ඒ ඔක්කොම ටික විස්තර කරන්න වෙනවා. තෙරුවන් සරණයි. දැන් ඇත්ත බොහොම පිංස විස්තර කරාට ඇත්තටම ෂට්ක නිර්දේශය වගේ නිර්දේශයක් ඇහුවොතින් පුද්ගලයෝ 6 දෙනෙක් විතරක් ගැන කතා කරන්න තියෙන හින්දා ඒ කියන්නේ හැම එකක්ම විස්තර සහිතව කියන්න වෙයි. ඒතකොට 9 වෙනි නිර්දේශයේ බුදුරජාණන් වහන්සේ තියෙනවා ඒ වගේ හිටියේ මේ දක්වලා තියෙනවා. ඒතකොට ඒ වගේ වෙලාවට විස්තර නොකරත් ඒ කියන්නේ දසබල ඥාන කියලා පටන් අරගෙන ඒ කියන්නේ ඨානාඨාන කෞශල්‍ය ඥානයේ සිට ආසවක්ඛ්‍ය ඥානයේ දක්වා දසබල ඥාන 10ක් තියෙනවා කියලා එහෙම කිව්වත් හරි වැඩි නිර්දේශයක් ගැන විස්තර කරද්දී එතකොට ෂට්ක නිර්දේශයක් වගේ එකක් විස්තර කරන්න ආවොතින් ඇත්තටම මේ 6 පුද්ගලයෝ 6 දෙන පෙළ විතරක් කියලා මදි වෙන්න පුළුවනි. එතකොට ඒක විස්තර කරා නම් තමයි හොඳ. මේ දසබල ඥාන වලින් කීපයක් හරි විස්තර කරා නම් තමයි හොඳ. එතකොට බුදුරජාණන් එතකොට මේ සියලු දේ නිසා සබ්බඤ්ඤුත ඥාණයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දත යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. එතකොට ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි පච්චේක සම්බුද්ධෝ. පච්චේක සම්බුද්ධෝ කියන්නේ පච්චේක සම්බුද්ධ පසේ බුදුරජාණන් වහන්සේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ පෙර නොයසූ විරු ධර්මය තමන් විසින්ම එහි සත්‍යයන් තමන්ම අවබෝධ කරනවා. නමුත් ඒ තමන් අවබෝධ කර ධර්මයේ සර්වඥ භාවයට පැමිණෙන්න බෑ. එතකොට බල ධර්මයන්ගේ වශීභාවයටත් පැමිණෙන්නේ නැහැ. එතකොට ඒ බල ධර්මයේ වශීභාවයට නොපැමුණු නිසා තමයි තමන් අවබෝධ කරගත් ධර්මයේ ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්මස්ථානය මේ ප්‍රකාශ කරන්න බැරි. ඒ කියන්නේ ඕනම තැනකට ගිහිල්ලා සිංහනාද කරනවා කියන්නේ තමන්ගේ ධර්මය අනිත් අයට දේශනා කරන්න ඕනම ස්ථානයකදී එහෙම හැකියාව මදිකම තියෙන්නේ සර්වඥ භාවයට පැමිණිලා නැති බවත් බල ධර්මයන්ගේ වශීභාවයට පැමිණිලා නැති නිසා. එතකොට පච්චේක බෝධි ඥානයෙන් පසේ බුදුරජාණන් වහන්සේ දත යුතුයි. එතකොට ඊළඟට දැන් ඇත්තටම මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සාරාංශක කල්පලක්ෂ දෙකක් පෙරම් පුරලා තමයි පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සාරාංශක කල්පලක්ෂ 4 ඉඳන් මේ 16 දක්වා මේ පුළුවන් ඒ කියන්නේ පෙරම් පිරීම. එතකොට අපේ බුදුරජාණන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා තමයි සම්මා සම්බුදු වෙලා දෙන ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේ. එතකොට ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි පෙර නොඇසූ විරු ධර්මය තමන්ම සත්‍ය අවබෝධ කෙරේ නෙවෙයි ඒක නොකරේ කියලා හදාගන්න. කෙරේ කියලා තමයි පෙරේ දාලා තියෙන්නේ. ඒක හරියට තියෙනවා පාලි පැත්තේ නම් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු අනබිසම්බුජ්ජති. එතකොට තමන්ම අවබෝධ කරගත්තා නම් අபிසම්බුජ්ජති වෙනවා. තමන් විසින් අවබෝධ නොකරනම් අනබි සම්බුද්ධන්ති කියලා වෙනවා. එතකොට තමයි මේ ශ්‍රාවක පාරමිතා තියෙන සරියුත් මුගලන් වහන්සේලා තමයි අගසව් දෙනම තමයි මේ තුන්වෙනි පුද්ගලයාට අයිති වෙන්නේ. එතකොට සරියුත් මුගලන් වහන්සේලා සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි මේ ශ්‍රාවක පාරමිතාව කියලා කියන්නේ. අගසව් වීමට ශ්‍රාවක පාරමිතාව පුරලා තියෙනවා සාරාංශක කල්පලක්ෂයක්. එතකොට එතුමන්ලා පෙර නියසු විරුද්ධ ධර්මයේ තමන් විසින්ම නෙවෙයි අවබෝධ කරගත්තේ මේ ධර්මයේ අසල ශ්‍රාවක පාරමිතා නිසා තමයි මේ අගසව් දෙනම බවට පත් වෙලා එතකොට අපි ශ්‍රාවක පාරමී ඥානයේ සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේලා දත යුතුයි. ඊළඟට හතරවෙනි පුද්ගලයෝ තමයි අනිකුත් රහතන් වහන්සේලා. එතකොට අවශේෂ රහතන් වහන්සේලා තමයි
අපි හතරවෙනි පුද්ගලයා විදිහට බලන්න ඕන. එතකොට ඒ පුද්ගලයෝ පෙර නොඇසූ විරු ධර්මයේ සත්‍ය තමන්ම අවබෝධ කරන්නේ නැහැ. අනිකුත් අයගෙන් ධර්මයේ අසලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් බොහෝ ධර්ම කරුණු ප්‍රගුණ කරලා මේ සීල සමාධි ප්‍රඥා වඩලා මේ දුක් කෙලවර කරලා තමයි මේ අවශේෂ රහතන් වහන්සේලා රහත් වෙන්නේ. එතකොට එතුමන්ලාට ශ්‍රාවක පාරමිතා කිය කොටසට ගන්නෙ නෑ. ශ්‍රාවක පාරමිතා කොටසට අර සාරාංශක කල්පලක්ෂයක්ම පෙරම් පුරපු සරියුත් මහ රහතන් කියන්නේ අගසව් දෙනමම තමයි ගත්තේ. අනිත් රහතුන් වහන්සේලාට පාරමිතා තියෙනවා. ඒ කියන්නේ කල්ප මේ ලක්ෂයේ ඉඳන් පාරමිතා තියෙන රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවක රහතන් වහන්සේලා ඉන්නවා. නමුත් ශ්‍රාවක පාරමිතා කොටසට වැටෙන්නේ සරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා විතරයි. ඇයි? සාරාංශක කල්ප ලක්ෂයක්ම පෙරම් පුරලා තියෙන නිසා. එතකොට අවශේෂ මහරහතන් වහන්සේලා දුක්ඛන්තර ඥාණයෙන් සසූ රහතන් වහන්සේලා දත යුතුයි. ඒ කියන්නේ දුක් කෙලවර කරලා රහත් භාවයට පැමිණෙන නිසා දුක්ඛන්තර ඥාණයෙන් රහතන් වහන්සේලා දත යුතුයි. එතකොට පස්වෙනි පුද්ගලයා තමයි අනාගාමි වහන්සේ පෙරවිසූ ධර්මයන්ගේ සත්‍ය තමන් විසින් අවබෝධ නොකරේ. එතනත් දාලා තියෙන්නේ කෙරේ කියලා. අනාගාමීකට මගේ පොතේ නම් තියෙන්නේ. සර්ගේ එතන හරියට තියනවානේ. මේකේ තියෙන මේක මේ PDF එකනේ. PDF එකේ මෙතන නොකරේ බලන්න ඕගලන්ගේ පොත්වලත් දාලා තියනවාද කියලා සත්‍යයන් අවබෝධ කරේ කියලා සිංහල පැත්තේ තියනවාද කියලා එහෙමනම් හදාගන්න. අවබෝධ නොකරේ කියලා හදාගන්න. පාලි වචන වෙන්නේ අනබි සම්බුජ්ජති. එතකොට මේකේ තියෙන්නේ වරද්දලා මේ පොත් මගේ ළඟ තියෙන ටෙක්ස්ට් බුක් එකෙත් වැරදිලා තියෙන්නේ. ඒක හරි ගස්සා ගන්න. පෙර නොඇසූ විරු ධර්මයන්ගේ සත්‍යයන් තමන් විසින් අවබෝධ කෙරෙන්නේ නැහැ නොකරේ. එතකොට මේ අත්බැවීම දුක් කෙලවර කෙරෙන්නේ නැහැ. දුක් කෙලවර කරන්නේ නැහැ. එතුමන් වහන්සේලා එතකොට පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරලා සුද්ධාවාසයේ ඕපපාතික වෙන මෙලොවට නොවන අනාගාමීන් වහන්සේ. එතකොට දැන් මෙතන අනාගාමී වහන්සේ ගැන එච්චර විස්තර කරන්නේ නැහැ මේ ෂට්ක නිर्देशයේ. ඒ ෂට්ක නිर्देशයේ විස්තර මේ නොකරට අපිට මේක ලියන්න ආවොතින් මේක පොඩි නිर्देशයක් හින්දා අනාගාමි වහන්සේ ගැන පොඩ්ඩක් මීට වඩා විස්තර කරන්න. ඒ කියන්නේ පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරලා සුද්ධාවාසයේ උපපාතික වෙලා මෙලොවට නොයන මේ අනාගාමීන් වහන්සේ අනාගාමී ඥාණයෙන් දත යුතුයි කියන එක. එතකොට හයවෙනි පුද්ගලයා සෝවාන් සකදාගාමි පුද්ගලයෝ තමයි හයවෙනි පුද්ගලයෝ විදියට විස්තර කෙරෙන්නේ. පෙර නොඇසූ විරු ධර්මයන්හි තෙමේ සත්‍යයන් අවබෝධ නොකරේ. මේ අත්බැවීම දුක් කෙලවර කරන්නේ නොවේ. එතකොට මේ අත්බවට එන්නේ යලිත් ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨි මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් ප්‍රහාණය කරපු සෝවාන් මේ වහන්සේ හරි කාමරාග පටිග තුනී කරපු සකදාගාමී වහන්සේ හරි මෙලොවින් චුත වුණාට පස්සේ ආයිත් මෙලොවට ඇවිල්ලා තමයි ආයිත් දුක් කෙලවර කරලා පිරිනිවන් පාන්නේ. ඊතුරු මගඵල ලබා ගන්න ආයිත් මෙලොවට පැමිණිලා තමයි. එතකොට ඒ නිසා තමයි ආගාමී කියලා කියන්නේ. එතකොට ආගාමී හේයින් සෝතාපන්න සකදාගාමී ගත යුත්ත. එතකොට මේකේ විශේෂ වශයෙන්ම මේ ඥාන ටික මතක තියාගන්න සබ්බඤ්ඤුත් ඥානය, පච්චේක බෝධි ඥානය, පාරමී ඥානය, දුක්ඛන්තර ඥානය, අනාගාමී ඥානය, ආගාමී හේයින් කියලා මේ පුද්ගලයෝ 6 දෙනා විස්තර කරද්දී මේ ඥානත් ඒකත් මතක තියාගන්න. ඒක ප්‍රධානම
ඒක මතු කරලා පෙන්වීමක් මෙතන සිද්ධ වෙනවා. එතකොට අපි යමු සත්තක නිර්දේශයට. සත්තක නිර්දේශයේ විස්තර කරන්නේ පුද්ගලයෝ කොට්ටාස දෙකක් හත බැගින් කොට්ටාස දෙකක්. එතකොට ඔක්කොම පුද්ගලයෝ 14 දෙනෙක් ගැන විස්තර කරනවා. එතකොට කවුද මේ පුද්ගලයෝ 14 දෙනා? පළවෙනි කොට්ටාසය තමයි සත්ත උදකූපමා පුද්ගලා. සත්ත උදකූපමා පුද්ගලා කියන්නේ දැන් මේ පුද්ගලයෝ 7 දෙනා වතුරකට බහින්න ඇවිල්ලා ඒ පුද්ගලයෝ 7 දෙනාට වෙන විස්තරේ උපමා කරනවා මේ ශාසනයට උපමා කරලා තමයි මේ සත්තක නිර්දේශයේ පළමුවෙනි පුද්ගලයෝ 7 දෙනා ගැන කතා කරන්නේ සත්ත උදකූපමා පුද්ගලා කියලා. එතකොට කවුද මේ පළවෙනි පුද්ගලයා? සකී නිමුග්ගෝච හෝති. මොකද්ද මේ නිමුග්ගෝ කියන්නේ? නිමුග්ගෝ කියන්නේ වරක් ගිලුණා. නිමුග්ගෝච හෝති. වරක් ගිලුණ නම් ගිලුණම තමයි. එයා වතුරට බැස්සනම් එයා කෙලින්ම ගිලිලා යනවා. එයාට ආයෙත් ගොඩේමක් නෑ. එයා කෙලින්ම වතුරට ගිලිලා කැස්බෑවෝ කිඹුල වගේ සත්තු කාලා දාලා එයා එතනින්ම නැසිලා යනවා. එතකොට මේ වරක් ගිලුණාම කියන මේ පුද්ගලයා ගැන කතා කරන්නේ කා ගැනද? මේ ඒ කියන්නේ පුද්ගලයන්ගේ නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා තමයි සමාන කරන්නේ මේ සත්තක නිර්දේශයේ. එතකොට කවුද මේ නියත මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා? වරක් ගිලුණාම තමයි. ඒ කියන්නේ මේ පුද්ගලයාට ඒකාන්තයෙන්ම කළු කෘෂ්ණ අකුසල ධර්මයක්ම තමයි තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට කවදාක්වත් ගොඩ එන්න බෑ. එයාට නියත මිත්‍යා දෘෂ්ටිකයෙක්. එතකොට එයාට ඔය නාස්තිකවාද, අහේතුකවාද, අකිරියවාද කියන නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයා. එතකොට අට කතාවේ දෙනවා උදාහරණයක් හරියට මක්කලි ගෝසාලලා වගේ. ඒ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් හිටපු මේ පුද්ගලයෝ තමයි මේ කොටසට අයිති වෙන්නේ. ඒ කියන්නේ එතකොට ඒගොල්ලොන්ගේ තිබ්බ නියත මිත්‍යා දෘෂ්ටික බව නිසා ඒගොල්ලන්ට වරක් ගිලුණොත්, ඒ කියන්නේ මේ සංසාර ඕගේ ගිලුණ කියන්නේ ගිලුණම තමයි. ආයිත් ගොඩේමක් නැහැ. එතකොට මිත මහත්මිය දැන් මෙතන නියත මිත්‍යා දෘෂ්ටිය කියවම වෙන ප්‍රතිසන්දියකින් පස්සේ වෙන ආත්මයකදී වෙන භවයකදී පුළුවන් නේද? මේ නියත මිත්‍යා දෘෂ්ටිකයට මේ ලේසියෙන් ගොඩේමක් නැහැනේ. ඒ කියන්නේ ගොඩේමක් නැහැ කියලා කියන්නේ එයාගේ නියත මිත්‍යා දෘෂ්ටිය දැන් අපායගාමී වුණාම මේ නියත මිත්‍යා දෘෂ්ටිය ආයිත් ඇති කරගන්න බෑ. අර සංසාර වට්ට කාණු කියලා පුජ්‍යලයෝ කියන්නේ වට්ට කාණු කියන්නේ ඒගලන්ට මේ ගොඩේමක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ ප්‍රතිසන්දිය වෙන භවයකට උනත් ඒ වගේමද? එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ කෙලවරක් නැතුව මේ සංසාරයේ අපායගාමීම තමයි. ඒ කියන්නේ දැන් අපායගාමී පුද්ගලයෙකුට ලේසියෙන් කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්න බෑනේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බෙන්නේ නෑනේ. එතකොට ධම්මාත්මය තෙරුවන් සරණයි. ඔතන වට්ටකාණු කියන කතාවම හරියටම හරි. ඔයගොල්ලෝ යන්නේ මේ ලෝකාන්තරික අර ඒගොල්ලෝ මේ ලෝකේ විනාශයේදීවත් විනාශ වෙන්නේ වෙන තැනකට යනවා. ආයෙත් ඒ වගේම තැනකට යනවා. ඒගොල්ලන්ට ගොඩේින්න ක්‍රමයක් නැහැ. වට්ටකාණු ස්වභාවයෙන්මයි. අර යමක ප්‍රකරණයේදී කියන්නේ වට්ටකාණු කියලා කවදාවත් මාර්ගඵලයක් ලබා ගන්න බැරි පුජ්‍යලෝ වට්ටකාණු. මේ නියත මිත්‍යා දිට්ඨිකයා ඒ වගේමයි. එයාට ඊළඟ භවයක් ගැන දැන් මේ සෙන්නක් මහත්තයා කතා කරා. ඊළඟ භවයක් ලැබෙන්නේ නැහැ. එයා අපායෙන් නිදහස් වෙන්නේ නැහැ. අපායෙන් නිදහස් වෙන්නේ නැත්නම් ඒක තමයි වට්ටකාණු ස්වභාවය. ගිලුණේමයි. සංසාර ඕගේම එයා ගිලිලම ඉන්නවා. අන්න ඒ වගේ පුජ්‍යලෙක් තමයි මේ පුජ්‍යලයා. තෙරුවන් සරණයි.
ඊළඟට අපි බලමු දෙවැනි පුද්ගලයා ගැන. උම්මුජ්ජිත්වා නිමුජ්ජති. කවුද මේ උම්මුජ්ජිත්වා නිමුජ්ජති කියන්නේ? එයා ඉල්පෙනවා. ඉල්පිලා තමයි, ඒ කියන්නේ වරක් උඩට ඇවිල්ලා තමයි ගිලෙන්නේ. එතකොට වතුරට බහින යන පුද්ගලයේ එයා ගිලෙන්න ගිහිල්ලා එයා එකපාරක් උඩට එනවා. එකපාරක් උඩට ඇවිල්ලා එයා ගිලිලම යනවා. කවුද මේ පුද්ගලයා? එතකොට ඒ පුද්ගලයාට කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව මැනවයි. කුසල ධර්මයන්හි හිරිය ලැජ්ජාව මැනවයි. කුසල ධර්මයන්හි උත්තප්පය බිය මැනවයි. කුසල ධර්මයන්හි වීරිය මැනවයි. කුසල ධර්මයන්හි ප්‍රඥාව මැනවයි කියලා එකපාරක් ඉල්පෙනවා. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාව හිටින්නේ නැහැ, පවතින්නේ නැහැ, තව වැඩෙන්නේ නැහැ, පිරිහෙනවා. එතකොට හිරියත් එහෙමයි. හිරිය වැඩෙන්නෙත් නැහැ, පිරිහෙනවා. උත්තප්පේ වැඩෙන්නෙත් නැහැ, පිරිහෙනවා. වීරිය වැඩෙන්නෙත් නැහැ, පිරිහෙනවා. ප්‍රඥාව වැඩෙන්නෙත් නැහැ, පිරිහෙනවා. එතකොට මේ පුද්ගලයාගේ කුසල ධර්මයන්හි මේ ශ්‍රද්ධාව, හිරිය, උත්තප්පය, වීරිය, මේ ප්‍රඥාව වැඩෙන්නේ නැතුව පිරිහෙනවා කියලා කියන්නේ එයාට ආයෙත් යලි උඩට එන්න බෑ. එතකොට එයත් මේ සංසාර රෝගයේ ගිලිලා යන පුද්ගලෙක් තමයි. එතකොට එයාට ඒ පුද්ගලයාත් මේ කුසලයක් කරලා, පොඩි කුසලයක් කරලා ආයෙත් ඒක ඊට පස්සේ නිතරම පව්කම් කරලා එයත් මේ සංසාරේ අපායගාමී වෙන, ඒ කියන්නේ නිරයට යන පුද්ගලයෝ වගේ තමයි ඒ පුද්ගලයාත්. එතකොට මේ ඒ පුද්ගලයාත් මේ අපායගාමී පුද්ගලෙක්ම තමයි. එතකොට ඊළඟට උම්මුජ්ජිත්වා තිතෝ. කරන්නේ මිතා මහත්මිය, මේ පුජ්‍යලයයි පළවෙනි පුජ්‍යලයේ අතර තියෙන වෙනස මොකක්ද එතකොට? එතකොට මේ පුද්ගලයාට දැන් එතකොට මේ පුද්ගලයා නිරයට ගියාට, ඒ කියන්නේ මේ අර වට්ටකාණුවෙක් නෙවෙයි. එතකොට එයා කවදා හරි එයා ගොඩ එනවා. කවදා හරි ගොඩ එනවා. හරියට දේවදත්ත වගේම, දේවදත්ත තමයි මේක උදාහරණයක් දීලා තියෙන්නේ අට කතාවේ. ඔව්, දේවදත්තයි කෝකාලිකයි නේද? අර මේ දේවදත්ත කෝකාලික වගේ දෙන්නේ. දේවදත්ත ඔව්. ඊළඟට තුන්වෙනි පුද්ගලයා උම්මුජ්ජිත්වා තිතෝ හෝති. ඒ කියන්නේ උම්මුජ්ජිත්වා තිතෝ හෝති කියන්නේ ඉල්පිලා හිටියා වෙනවා. ඉල්පිලා හිටිය පුද්ගලයා කියන්නේ යම් පුද්ගලයේ කුසල ධර්මයන්ගේ ශ්‍රද්ධාව මැනවයි, කුසල ධර්මයන්ගේ හිරිය මැනවයි, උත්තප්පය මැනවයි, වීරිය මැනවයි, ප්‍රඥාව මැනවයි කියලා ඉල්පෙනවා. එතකොට ඒ ඉල්පිලා එයාගේ ශ්‍රද්ධාවවත්, හිරියවත්, උත්තප්පයවත්, වීරියවත්, ප්‍රඥාවවත් පිරිහෙන්නේ නැහැ. නමුත් වැඩෙන්නේත් නැහැ. එතකොට එයාට පිරිහෙන්නෙත් නැහැ, වැඩෙන්නෙත් නැහැ. එයා එකම තැන තමයි තින්නේ. එතකොට එයා නිකන් අර ජලයේ උඩට ඇවිල්ලා එයා ඉල්පිලාම වගේ ඉන්නවා වගේ තමයි මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා ගැන අට කතාවේ උදාහරණ දෙනවා. හරියට දැන් මේ ආගාරික ගිහියා, ඒ කියන්නේ දැන් එයාට සලාකබත දෙනවා. එතකොට ඒ වගේ දේවල් කුසල ධර්මයක් කරනවා. ඊට වඩා වැඩි යමක් කරන්නේ එයා නිතරම ඒකම විතරයි කරන්නේ. ඊට වඩා වැඩි දෙයක් කරන්නේ නැහැ. එතකොට අනගාരിക කියන්නේ ස්වාමීන් වහන්සේලාත් යම් දූතාංගයක් සමාදන් වෙලා හරි හිටියට දැන් ඊට වඩා වැඩි දෙයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඊට වඩා තමන්ගේ සීලය ඊට වඩා වැඩි දියුණු කරන්න, සමාධිය වැඩි දියුණු කරන්න, ප්‍රඥාව වැඩි දියුණු කරන්න කියලා ඊට වඩා වැඩි වෙහසක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ තමන් ඉන්න තත්ත්වෙම හැමදාම මේ විදිහට ඉන්නවා. එතකොට මේ පුද්ගලයා උම්මුජ්ජිත්වා තිතෝ ඉල්පලා සිටිනවා. ඒ පුද්ගලයා එච්චරයි. එතනින් එහාට වැඩි දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමිතා මහත්මිය සමා වෙන්න මම මේ කියන්නේ මෙතන මේ පුද්ගලයා ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම
දිනු කරන්න උත්සාහ කරන්නේ නැහැ. වැඩෙන්නේ යමක් කරන්නේ නැහැ කියන එක නේද? ඔව් ඒ කියන්නේ එයාට යම් සීලයක් තියෙනවා. එයා ඒ සීලය තියෙනවා. එයා යම් දානමාන දෙනවා. එයා හැමදාම කරන දේ එයා කරගෙන යනවා. නමුත් එයා ඊට වඩා වැඩි දෙයක් කරන්නේ නැහැ. දැන් අපි කියමු අපි නිතර මාසෙන් මාසේ හරි අවුරුද්දෙන් අවුරුද්ද හරි දානමාන පින්කමක් කරනවා. අපි ඒ කරන එක විතරයි අපි කරන්නේ. ඊට වඩා අපි සිල් ගන්නේ නැහැ. අපි භාවනා කරන්නේ නැහැ. අපි ප්‍රඥාව වැඩෙන දේවල් කරන්නේ නැහැ. මේ අපි ඉතින් එතකොට අපි ඊට වඩා වැඩි දෙයක් කරන්නේ නැතුව ඒ කියන්නේ ඒ தත්ත්වෙමයි ඉන්නේ. එතකොට ඒ தත්ත්වෙ ඉන්න පුද්ගලයා හරියට මේ ඉල්පිලා ඉන්නවා. නමුත් එයා යටට ගිලීමක් වෙන්නේ නැහැ. එයා මේ தත්ත්වෙම ඔය විදිහටම ඉන්නවා කියන එක තමයි එතනින් අදහස් කරන්නේ. ඊළඟට උම්මුජ්ජිත්වා විපස්සති විලෝකති. මොකද්ද මේ උම්මුජ්ජිත්වා විපස්සති විලෝකති කියන්නේ? ඉල්පිලා අවට දකින්නවා බලනවා. එතකොට කවුද මේ අවට දකින්න බලන පුද්ගලයා? සෝවාන් පුද්ගලයා තමයි අවට දකින්න බලන පුද්ගලයා වෙන්නේ. ඒ කියන්නේ මෙලව කිසි පුද්ගලයේ කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව මනවයි, කුසල ධර්මයන්හි හිරිය මනවයි, උත්තප්පය මනවයි, වීරය මනවයි, ප්‍රඥාව මනවයි කියලා එයා ඉල්පෙනවා. එයා ඉල්පිලා මේ තුන් සංයෝජනය ෂය කරනවා. තුන් සංයෝජනය ෂය කරනවා. විනිපාත ධර්ම, නිරය ධර්ම රහිත වෙනවා. ඒ කියන්නේ අපායගාමී වෙන්නේ නැහැ. සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්නෙක් වෙනවා. එතකොට මතු ඉහළ මාර්ග ලබා ගැනීමට, මාර්ගඵල ලබා ගැනීමට හැකි වෙන සෝතාපන්න පුද්ගලයෙක් වෙනවා. එතකොට මේ පුද්ගලයා තමයි උම්මුජ්ජිත්වා විපස්සති විලෝකති කියලා කියන්නේ. එතකොට ඊළඟට පස්වෙනි පුද්ගලයා තමයි උම්මුජ්ජිත්වා පතරති. කවුද මේ උම්මුජ්ජිත්වා පතරති කියන්නේ? ඉල්ප තරණය කරනවා. ඒ කියන්නේ ඉල්ප තරණය කරනවා කියන්නේ මේ පුද්ගලයා ඉල්පෙනවා, ඉල්පිලා තරණය කරනවා. එතකොට ගොඩබිම පැත්තට ඒ කියන්නේ පැමිණෙන්න තරණය කරනවා. එතකොට මේලව කිසි පුද්ගලයෙක් කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව මනවයි, කුසල ධර්මයන්හි හිරිය මනවයි, උත්තප්පය මනවයි, වීරය මනවයි, ප්‍රඥාව මනවයි කියලා ඒ පුද්ගලයා ඉල්පෙනවා. එතකොට ඉල්පිලා තුන් සංයෝජනය ෂය කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ෂය කරනවා. එතකොට කාමරාග, පටිඝ කියන මේ තුනී කරනවා. මෙතන පෙළේ සඳහන් වෙනවා රාග දෝෂ මෝහයන් තුනී කරනවා කියලා. කරලා සකදාගාමී වෙනවා. එතකොට සකදාමී පුද්ගලයා මෙලොවට આવොත් දුක් කෙලවර කරේ. එතකොට යලි පස්සේ ආයිත් මෙලොවට ඇවිල්ලා දුක් කෙලවර කරනවා සකදාමී පුද්ගලයා. එතකොට ඉල්ප තරණය කරනවා. එතකොට ඒ පස්වෙනි පුද්ගලයා. එතකොට හයවෙනි පුද්ගලයා තමයි උම්මුජ්ජිත්වා පතිගාදප්පත්තෝ. පතිගාදප්පත්තෝ. කවුද මේ උම්මුජ්ජිත්වා පතිගාපත්තෝ කියන්නේ? ඉල්ප නොගැඹුරට ප්‍රතිෂ්ඨා ස්ථානයට පැමිණියේ. ඒ කියන්නේ යම් යා යුතු ප්‍රතිෂ්ඨා ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානයට එන්න හැකියාව තියෙනවා. මේ පුද්ගලයාට ඉල්පෙන්න පුළුවන්. නොගැඹුරේ ප්‍රතිෂ්ඨා ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානයට පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට කැමති තැනට එයාට ප්‍රතිෂ්ඨා ස්ථානයට එන්න පුළුවන් පුද්ගලයා තමයි අනාගාමී පුද්ගලයා. එතකොට කුසල ධර්මයන්ගේ හිරියම ශ්‍රද්ධාව මනවයි, හිරිය මනවයි, උත්තප්පය මනවයි, වීරය මනවයි, ප්‍රඥාව මනවයි කියලා ඒ පුද්ගලයා ඉල්පෙනවා. ඉල්පිලා ඉවර වෙලා පස්වැදෑරුම් ඕරම්භාගීය සංයෝජන ෂය කරනවා. සුද්ධාවාසේ ඕපපාතික වෙනවා. එතකොට එහිදීම පිරිනිවන් පානවා. එළවින් මෙලවට එන්නේ නැහැ, පෙරලලා එන්නේ නැහැ. මේ මොනවාද අනාගාමී මේ පුද්ගලයා ඉල්ප නොගැඹුරට පැමිණියේ වේ. එතකොට ඒ පුද්ගලයා තමයි හයවෙනි පුද්ගලයා අනාගාමී පුද්ගලයා. ඊළඟට හත්වෙනි පුද්ගලයා. හත්වෙනි පුද්ගලයා තමයි උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ ඵලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. කවුද මේ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ ඵලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියන්නේ? ඉල්ප තරණය කරනවා, පරතරටම යනවා, ගොඩබිම සිටුනා බ්‍රාහ්මණ වේ. එතකොට කවුද මේ පුද්ගලයා? එයා
හරියට මේ ජලයේ ගිලිලා එයා ආයෙත් ඉල්පෙනවා, ඉල්පෙලා තරණය කරනවා, ඉල්ප තරණය කරලා එයා ගොඩබිමට ගිහි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ එයා ජලයෙන් ඒ කියන්නේ ගඟකට හරි මොන හරි මූද්දට හරි එයා ගොඩ වුණා නම් එයා මෙගොඩ ඉඳන් පරතරටම තරණය කරනවා. තරණය කරලා ඒ කියන්නේ තමන් යා යුතු තැනට තරණය කරන පුද්ගලයා මේ උපමා කරන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ මෙල කුසල ධර්මයන්ගේ ශ්‍රද්ධාව මෙනවයි, කුසල ධර්මයන්ගේ හිරිය මෙනවයි, උත්තප්පය මෙනවයි, වීරය මෙනවයි, ප්‍රඥාව මෙනවයි කියලා ඉල්පෙනවා. ඉල්පිලා ආශ්‍රවයන් ක්ෂය කරනවා. ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වෙච්ච ඵල සමාධියක්, ඵල ප්‍රඥාවක් මේ අත්බැවීම වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරනවා. එතකොට මේ පුද්ගලයා තමයි රහතන් වහන්සේ. පරතරට ගියේ ඉල්ප තරණය කරනවා, පරතරට යනවා, ගොඩබිම සිටුණා බ්‍රාහ්මණ වේ. එතකොට මේ පුද්ගලයා 7 දෙනා ගැන පැහැදිලි කියලා හිතනවා මම. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? මෙතන මේ මොනවද මේ ජලය කියන එක මොනවටද උපමා කර ඇත්තේ කියලා. ඔව් සංසාර ඕගයට තමයි. සංසාර තමයි ජලය. ඔව් කාම දිට්ඨි භව මේ අවිජ්ජා ඕග වලට තමයි මේ ජලය උපමා කරලා තියෙන්නේ. සංසාර ඕගයට තමයි මේ ජලය උපමා කරලා තියෙන්නේ. එතකොට යම් පුද්ගලයෝ 7 දෙනෙක් ජලයට බැහැලා ඒ ජලයෙන් ගොඩ එනවා වගේ තමයි අපිටත් මේ ධර්මයේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ හිරිය ඇති කරගෙන, උත්තප්පය ඇති කරගෙන, වීරිය ඇති කරගෙන, ප්‍රඥාව ඇති කරගෙන, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාව වඩලා ක්ලේශයන් ශ්‍රය කරලා මේ ඵල සමාධියත් ඵල ප්‍රඥාවත් ඇතුව වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට වාසය කරනවා කියන්නේ අපි මේ සංසාර ඕගෙන් එතර වෙනවා කියන එකයි. අපිට ඒ කියන්නේ ක්ලේශ මේ ශ්‍රය කරලා මේ ආසවක් සියලුම ආශ්‍රවයන් ශ්‍රය කරලා රහත් භාවයට පත්වීම තමයි මෙතන මේ ජලයට බඳු සත්ත්‍ය උදකූපමා පුද්ගලා කියලා විස්තර කරන්නේ. එතකොට ඒක විස්තර කරන්න ආවොත් මේ මොකද්ද මේ උපමා කරලා තියෙන්නේ කියලා අරගෙන මේක පුද්ගලයෝ 7 දෙනෙක් උපමා කරලා ජලයට බහින පුද්ගලයෝ 7 දෙනෙක් උපමා කරලා මේ පුද්ගලයන්ට මේ කරලා මේ උපමා කරලා තියනවා කියලා එතකොට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. තම තමන්ට විස්තර කරන්න, තම තමන්ම ලියලා එතකොට ඒක විස්තර කරන්න. එතකොට ඊළඟට දෙවෙනි කොටස තමයි සත්ත්‍ය අග්‍ර දක්ෂිනීය පුද්ගලයෝ. දෙවෙනි කොටාසය. එතකොට අපි මේ සත්ත්‍ය අග්‍ර දක්ෂිනීය පුද්ගලයෝ ගැන අපි කතා කරා ඒකක නිर्देशेत කතා කරා මේ මම හිතන්නේ සේනානායක මහත්තයාට නම් මතක ඇති මේ සත්ත්‍ය අග්‍ර දක්ෂිනීය පුද්ගලයෝ මේ මතක් කරා නම් හැමෝටම දැනගන්න සත්ත්‍ය අග්‍ර දක්ෂිනීය. ඔව් මෙතන පළවෙනි පුද්ගලයා කියන්නේ උබතෝ භාග විමුක්ත පුද්ගලයා. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ගයට යොමු වෙච්ච කෙනෙක්. එයා අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. ඒ අතර උතුම්ම පුද්ගලයා හැටි තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මම කෙටියෙන් කිව්වේ මම දන්නේ ඒ කොටස මම හිතන්නේ හරි කියලා හිතනවා. අමිතා මහත්මිය තා පැහැදිලි කරන්න විස්තර ටිකක්. ඔව් නෑ එහෙම ඒ විදිහට පැහැදිලි කරගෙන යන්න මහත්මයා. ඊළඟට කාය සාක්ෂි. කවර පුද්ගලෙක් ප්‍රඥා විමුක්ති කාය සාක්ෂි දෘෂ්ටි ප්‍රාප්ත ශ්‍රද්ධා විමුක්ත ධර්මානුසාරී වේදයක්. ඊළඟට ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ නමක් තමයි කියන්නේ. ප්‍රඥා විමුක්ත වෙන්න පුළුවනි, රූපාවචර ධානලාභියෙක් වෙන්නත් පුළුවනි. නමුත් රහතන් වහන්සේ ගැන තමයි ප්‍රඥා විමුක්ත කියලා කියන්නේ. මේ ඇත්තම රහතන් වහන්සේ අර උබතෝ භාග අවස්ථාවට යන්න අරූපාවචර ධානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ එතකොට තමයි මේ නාමකයින් ස්පර්ශකට වාසය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කෙනෙකුට
රූපාවචර දාන කීපයක් හරි තියෙන්න පුළුවන්. ඔව් රූපවචන දාන ඒ ආකාරයෙන් දකින්න වෙනවා ප්‍රඥා විමුක්තෝ කියනකොට සුස්ක විදර්ශකම කියලා කියන්න එපා. සුස්ක විදර්ශකත් පෙතින් යන්න පුළුවන්. හැබැයි රූපාවචර ධානලාභී කෙනෙක් වෙන්න පුළුවන්. අෂ්ට සමාපatti නෑ. ඒ කියන්නේ රූපාවචර ධාන 4යි අරූපාවචර ධාන 4යි වශී භාවයට පත් කරලා නැහැ. හැබැයි එයා සීනාස්ත්‍රෝ භාවයට ගිහිල්ලා. එතකොට සුස්ක විදර්ශක කිව්වහම එයා අතරම වචී භාවයට රූපාවචර ධානවත් පත් කරලා නැති පුජ්‍යලෙක් තමයි සුස්ක විදර්ශක. එතකොට මෙතෙන්ට ගියපු පුජ්‍යලයා එහෙම නෙවෙයි කියන්නේ ප්‍රඥා විමුක්ත සීනාස්ත්‍රෝ භාවයට ගිහිල්ලා තියෙනවා. සමහර විට රූපාවචර ධාන එයාට තියෙන්න පුළුවන්. සියලුම රූපාවචර සහ අරූපාවචර ධාන සියල්ලම යා වශී භාවයට පත් කරලා නැහැ. ඒකින්ද තමයි ප්‍රඥා විමුක්ත දෙවෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනා කාය සාක්ෂි කියලා. කාය සාක්ෂි කිව්වම අෂ්ට සමාපත්තිලාභියෙක් වෙන්න ඕන නේද සර්? ඔව්. අෂ්ට සමාපත්තිලාභී හැබැයි රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. සෝවාන් ඵලයේ සිට අරහත් මාර්ගය දක්වා දිනු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. දිට්ඨපත්ත කර අෂ්ට සමාපත්තිලාභී නෙමෙයි. එතකොට තවදයක් එකතු කරන්න සේනානායක මහත්මයා කාය සාක්ෂි පුද්ගලයා ඇත්තටම සමතාභිනිවේෂයෙන් තමයි මේ පැමිණෙන්නේ. කියන්නේ මේ මාර්ගයට පැමිණෙන්නේ සමතාභිනිවේෂයෙන්. එතකොට දුෂ්ට ප්‍රාප්ත පුද්ගලයා පැමිණෙන්නේ විදර්ශනාභිනිවේෂයෙන් තමයි පැමිණෙන්නේ. එතකොට ප්‍රඥාව අධික පුද්ගලයේ ප්‍රඥාවෙන් තමයි එතකොට මේ සෝවාන් ඵලයේ ඉඳන් අරහත් මාර්ග දක්වා පැමිණෙන්නේ. එතුමාටත් දුෂ්ට ප්‍රාප්ත පුද්ගලයාටත් රූපාවචර ධානය තියෙන්න පුළුවනි. නමුත් අෂ්ට සමාපatti පුද්ගලයෙක් නෙවෙයි මේ දුෂ්ට ප්‍රාප්ත පුද්ගලයා. මෙතන තව කියලා තියෙන එක් පුද්ගලයෙක් විස්තර කරලා කියන්නේ පහසුවෙන් මාර්ගයට පැමිණි පුද්ගලයෙක් නේද අමිතා මහත්මිය? ඒ කියන්නේ දුෂ්ට ප්‍රාප්ත පුද්ගලයාට ප්‍රඥාව අධිකයි. දැන් මුල් ඒ කියන්නේ මුල් මාර්ගයේ කියන්නේ සෝවාන් ඵලයට පැමිණුණාට පස්සේ එතුමාට හරි පහසුවෙන් ඉහළ මාර්ග ඵලවලට පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට අර අපි ඉස්සෙල් උපමාවක් ගත්තනේ කෙහෙල් ගහක් තියුණු කඩුවකින් කපනවා වගේ කියලා. කිසි සද්දයක් නැතුව පහසුවෙන් කපන්න පුළුවන් කියලා තියුණු කඩුවකින් කපද්දී පහසුවෙන් කපන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයා ප්‍රඥාවන්තයි. එතකොට මේ දැන් ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයා එහෙම නැහැ. ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයා සමතාභිනිවේෂයෙන් පැමිණෙනවා. පැමිණිලා නමුත් එයා නිකන් හරියට මොට කඩුවකින් මේ මොනවාද කෙහෙල් ගහක් කපනවා වගේ තමයි. කියන්නේ ගොඩක් සද්දෙහි ඒ කපනවා අමාරුවෙන් කැපෙනවා වගේ තමයි. ගොඩක් ඒ කියන්නේ ඉහළ මාර්ග තලවලට පැමිණෙන්නේ ගොඩක් අමාරුවෙන්. එතකොට ඒ කියන්නේ ප්‍රඥාව මේ අධික පුද්ගලයන් නෙවෙයි. නමුත් සද්ධා විමුක්ත පුද්ගලයාත් රහත් වුණාට පස්සේ ප්‍රඥා විමුක්ත විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම දුෂ්ට ප්‍රාප්ත පුද්ගලයාත් රහත් භාවයට පත් වුණාම ප්‍රඥා විමුක්ත විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ කාය සාක්ෂි පුද්ගලයාත් රහත් භාවයට පැමිණුණාම ප්‍රඥා විමුක්ත විදිහට තමයි හඳුන්වන්නේ. නෑ කාය සාක්ෂි පුද්ගලයා රහත් වුණොත් උපතෝ භාග විදිහට හඳුන්වන්නේ. ඒක පැහැදිලි පැහැදිලිවම තමයි. ඔව්. එතකොට අර මාත්මිය උතන විස්තර කරපු හැටියට දිට්ඨප්පත්තයි සද්දා විමුක්තයි වෙනස කියන්න ගියාම තමයි අපිට ඔන්න ඔය කාරණේ කියන්න වෙන්නේ. මේ සද්දා විමුක්තියගේ විදර්ශනා ප්‍රඥාව දිට්ඨප්පත්ත පුජ්‍යලයාගේ තරම් නොවේ. ඒකින්ද තමයි මොට කඩුවක් කියලා කියන්නේ. මේ සද්දා විමුක්තියගේ ප්‍රඥාව තියෙනවා. අරය තරම් නැහැ. මෙයා බොහොම අමාරුවෙන් විදර්ශනා ප්‍රඥාව වෙහිසලා කොහොම හරි එයාත් උඩටම යනවා. අන්න මේ දෙන්නගේ වෙනස කතා කරන්න ගියොත් අරක විදිහටම විස්තර කරන්න ඕන. තව කවුරු හරි වෙන මහත්මයෙක් හරි මහත්මියක් හරි කිව්වනම් ධම්මානුසාරී සද්ධානුසාරී ගැන අවසරයි මම මේ සත්‍ය බුද්ධිය ගැන නව දන්නා විදිහට විස්තර කරන්නද
කියන්න රාමනායක මහත්මිය. එන නාගන්ගේ සමතාදී විදර්ශනානි ඒ විදිහේ කියනවා සමතාදී තමයි සද්ධානුසාරී විදර්ශනාදී තමයි ධර්මානුසාරී මේ දෙකම සෝවා මාර්ගය ලැබෙනවා. ඊට පස්සේ සෝවා ඵලයේ සිට අරහත් මඟ දක්වා යනකොට සද්ධා විමුක්ත වෙනවා ආය සාක්ෂි වෙනවා වික්කම් පරිණිනවා. ආය සද්ධා විමුක්ත පුද්ගලයා ඊට පස්සේ රහත් වෙන සද්ධා විමුක්ත පුද්ගලයා ප්‍රඥා විමුක්ත වෙනවා. මේ කාය සාක්ෂි පුද්ගලයා මේ සමතාදී වේසත්තුලා විදර්ශනා විනේ සත්තුලා ඒ කියන්නේ මේ අෂ්ට සමාපatti ලැබෙන තියෙනවා. සමතේ එක්කෙනා සත්තුලා සමාපatti ලැබෙන තියෙනවා. විදර්ශනා එක්කෙනා අෂ්ට සමාපatti ලැබෙන තියෙනවා. දෙන්නම කාය සාක්ෂි වෙනවා. එතකොට සද්ධා විමුක්ත කාය සාක්ෂි අර ධම්මානුසාරී පුද්ගලයා සෝවාන් පරිසර අරහත් ළඟ වෙනකොට එක්කෙනෙක් වික්කප්පන්නේ වෙනවා. දැන් මේ ඊටපස්සේ අරහත් ඵලයට එනකොට මේ සද්ධා විමුක්ත පුද්ගලයා ප්‍රඥා විමුක්ත වෙනවා. අර අෂ්ට සමාපatti වල විකෘතිනේ කාය සාක්ෂි පුද්ගලයා දෙන්නම මේ උපතෝ භාග විමුක්ත වෙනවා. ඊට පස්සේ අර වික්කප්පන්නේ පුද්ගලයා ප්‍රඥා විමුක්ත වෙනවා. රාමනායක මහත්මිය තව පාරක් පැහැදිලිව කියන්න සද්ධානුසාරී ධම්මානුසාරී දෙක ගැන විතරක්. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ සද්ධානුසාරී විද්‍යාව සම්පදාය විශේෂයි. ධම්මානුසාරී විද්‍යාව කියන්නේ විදර්ශනා විශේෂයි. සද්ධානුසාරී විද්‍යාව සෝවාන් මාර්ගයේ ලබාගෙන සද්දේන්ද්‍රිය එතුමගේ සද්ධානුසාරී පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ බලවත්භාවයත් කියන්න. සමතාභිනිවෙස්ස විතරක් නෙවෙයි සද්දේන්ද්‍රිය බලවත්භාවය බලවත් කියන්න මේ එතකොට එතකොට ධම්මානුසාරී පුද්ගලයාගේ ප්‍රඥේන්ද්‍රිය බලවත් විදර්ශනාභිනිවෙසෙන් තමයි පැමිණෙන්නේ. එතකොට ඒ දෙන්නම ඉන්නේ සෝවාන් මාර්ග අවස්ථාවේ. මාර්ගයේ පිට. ඊට පස්සේ සෝවාන් ඵලයේ පිට අරහත් මාර්ගය දක්වා තමයි සද්ධා විමුක්ත වෙනවා. ආය සාක්ෂි වෙනවා වික්කප්ප වෙනවා. ඊට පස්සේ අරහත් ඵලයට එනකොට මේ සද්ධා විමුක්ත වෙනවා ප්‍රඥා විමුක්ත වෙනවා. අර ආය සාක්ෂි වෙනවා සමකාමී වෙනවා ප්‍රඥා විමුක්ත වෙනවා. එතකොට ඒ කාය සාක්ෂි කියන්නේ උපතෝ භාව විමුක්ත කියන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍යලාභී දෙන්න. ඊට පස්සේ අර වික්කප්ප වෙනවා රහත්කේ ප්‍රඥා විමුක්ත වෙනවා. බොහොම හොඳයි රාමනායක මහත්මයා. හොඳයි මේ රාමනායක මහත්මිය ඉතාම හොඳයි. මේකේ ඇත්තටම මේ දැන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ පුජ්‍යලෝ 7 දෙනා විස්තර කරන්න කියලා නාමික වශයෙන් විතරක් නෙවෙයි නාමිකව විස්තර කරලා ඒ පුජ්‍යල ස්වභාවයන් වෙන වෙනම පරිච්ඡේදයකින් විස්තර වෙන්න ඕන. එහෙම නැත්නම් උත්තරේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මේ ඒ එකිනෙකාට ඉහළට යන හැටි පෙන්වන්නත් පුළුවන්. හැබැයි ඉස්සෙල්ලම 7 දෙනා පිළිබඳව ඡේදයක් ලියලා ඊට පස්සේ කියන්න පුළුවන් මේ සප්ත දක්ෂිනේය පුජ්‍යලෝ ඒ කියලා විස්තර කරන්න පුළුවන්. මේකේ ඇත්තටම ධර්ම කරුණු බොහෝම ප්‍රමාණයක් තියෙනවා මේ එක ඡේදයක් තුල. ඒ කියන්නේ ඒකක නිर्देशයෙන් තමයි ගන්න ඕනේ නේද සර්? ඒ කියන්නේ ඒකක නිर्देशේ අපි අර සමත අභිනිවේෂයයි ඒ විදර්ශනා අභිනිවේෂයයි තුලින් එන ස්වභාවය තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒක උත්තරයකට සර්ව සම්පූර්ණ උත්තරයක්. මේක උත්තරයක් ලියන්න තමන් උත්තරයක් ලියලා ඒකට සතුටු වෙන්න තමන්ම දැකලා මේක අපිට පුළුවන් වෙලාවක අපි ඒක නැවත සාකච්ඡා කරමු. ඉතාම හොඳයි. මේක ඇත්තටම අපිට ඕඩ තියෙන්නේ අපි ගිය අවුරුද්දේ මේ සාකච්ඡා ඉවර වෙනකොට මට කියන්න සන්තෝෂයි අමිතා මහත්මියත් පන්තියේ හිටියා. අමිතා මහත්මියට පුළුවන් වුණා ඊට පස්සේ පුනරීක්ෂණ පාඩම් අරන් යන්න. ඒක නිසා තමයි අමිතා මහත්මිය මේ සැරේ මේ ධර්ම කතාව ඒ මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. ඉතින් අපිට ඒ වගේ අපිට කට්ටිය ඉදිරිපත් වෙලා කරනවා නම් අපි ඊටාම සතුටු වෙනවා. විද්‍යාසස්ස මම කලින් සාකච්ඡා කරපු ඡේද ගැන මම ප්‍රශ්නෙට පිළිතුරු ලියලා මම අමිතා මහත්මියට WhatsApp කරා.
ඒක කොච්චර දැක්කා දුරට ඒක දැක්කා අපි මේ පසුවට ඒක සාකච්ඡා ඔව්, කරමු. මේක ඉවර වෙලා අපි කතා ඔබතුමාගේම කරමු සේනානායක ඔව් මහත්මයා. ඒ කියන්නේ ඔබතුමාගේම එක අරගෙන සාකච්ඡා කරාට කැමතිද? ඔබතුමාගේම එක ස්ක්‍රීන් එකට අරගෙන සාකච්ඡා කරොත් කැමතිද? එතකොට අපිට අඩුපාඩුත් කියන්න වෙනවා හොඳකමුත් කියන්න වෙනවා. කමක් නැද්ද එහෙම? කමක් නෑ සර්. ඒක ප්‍රශ්න අඩුපාඩු කියන එක තමයි හොඳ සර්. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ යමක්. ඒකේ එක අඩුපාඩුවක් මම දැක්කා. ඇත්තට මේක නම්බර් කරලා පිළිවෙලට ලැබුණා නම් නැත්නම් ඒක කියවන එක්කනට පැහැදිලිවට එනවා මදි. ඒක පිළිවෙල. ඒ කියන්නේ ඔබතුමාගේ කරුණු හරි. ඒක පිළිවෙලට එනවා නම් ඒක තවදුරටත් හොඳයි වගේ මට පෙනුනේ. අපි ඒක සාකච්ඡා කරමු. පසුබට මේ කාණ්ඩය ඔක්කොම ඉවරුනහම සාකච්ඡා වාරයක් නැත්නම් පුනරීක්ෂණ වාරයක් කරනකොට අපි සාකච්ඡා කරමු. එහෙමනම් අපි ඊළඟ එකටත් යමු නේද? ඔව්, අද සමහර විට මේ ඔක්කොම රිවිෂන් එකට හින්දා දැන් ඉදිරියට තියෙන ඒවා ඔක්කොම රිවිෂන් හින්දා වෙලා තිබුණොතින් අද අපි ඒකත් කරමු සාකච්ඡා කිරීමත් ප්‍රශ්නේ. එතකොට අපි ඊළඟට බලමු අටක නිර්දේශය. එතකොට අටක නිර්දේශය මේ එක පුද්ගල කොට්ටාසයක් විතරයි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ග ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ චත්තාරෝ මග්ග සමන්ගිනෝ පුද්ගලයෝ ගැනයි චත්තාරෝ ඵල සමන්ගිනෝ පුද්ගලයෝ ගැනයි මේ අෂ්ටාර්ය පුද්ගලයෝ ගැන තමයි කතා කරන්නේ. එතකොට සෝතාපන්න ඵලය සාක්ෂාත් කර ගැනීමට පිළිපන් කියලා කියන්නේ ඒ කියන්නේ සෝවාන් මාර්ග අවස්ථාව. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්නේ. එතකොට දැන් පාලි පැත්ත බැලුවොත් සෝතාපන්නෝ සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නෝ. එතකොට ඒ කියන්නේ සෝවාන් මාර්ග අවස්ථාව. එතකොට ඒ වගේම සකදාගාමි ඵල අවස්ථාව සකදාගාමි ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස පිළිපන්නේ. එතකොට ඒ සකදාගාමි මාර්ග අවස්ථාව. එතකොට අනාගාමි ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් අවස්ථාව. එතකොට අරහත් ඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන්. එතකොට මේ චතුර්විධ මාර්ගයෙන් යුක්තත් චතුර්විධ ඵලයෙන් යුක්තත් පුද්ගලයෝ ගැන තමයි මේ අෂ්ටක නිර්දේශයේ කතා කරන්නේ. එතකොට ඒක නම් ඕනම කෙනෙකුට පහසුවෙන්ම ලියන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රශ්න වලටත් මේ අෂ්ටක නිර්දේශනය අහලා නැහැ නේද? ඒ කියන්නේ පහසු නෑ. හැබැයි මේ යමක ප්‍රකරණය කරන මහත්මීන්ට දකිනවා මාර්ග අවස්ථාව කියලා කියන්නේ මාර්ග කියන්නේම අරහත් ඵලය සත්‍ය ක්‍රියා කරන. ඒ කියන්නේ ඵලය සඳහා වෙහෙසෙන අවස්ථාව. එතකොට අරහන්ත කියන්නේ අරහත් ඵලය ලැබීම. මාර්ග අවස්ථාව කියන්නේ නිතරම ඵලය සඳහා ක්‍රියා කරන අවස්ථාව. මෙතන සෝතාපන්නෝ කියන්නේ සෝතාපන්න ඵලයට පැමිණි පුජ්‍යලයා. සෝතාපන්ති ඵල සත්‍ය ක්‍රියායේ පටිපන්නෝ. ඵලය සාක්ෂාත් කර ගැනීමට පිටිපන්න පුජ්‍යලයා තමයි මේ. එතන මාර්ග සමංගී පුජ්‍යලයා, මාර්ගයේ සිටින පුජ්‍යලයා, මාර්ගස්ත පුජ්‍යලයා කියලා මේක මේ විදිහටමයි පාවිච්චි කරන්නේ යමක ප්‍රකරණෙත්. ඒ කියන්නේ මාර්ග පුජ්‍යලයා කියලා යම් කිසි විදිහට කියන්න බෑ. මාර්ගයේ ඵලයේ සාක්ෂාත් කරන්න පටන් ගත්ත පුජ්‍යලයා. මේ විදිහටම මේ වචන පාවිච්චි වෙන්න ඕනේ. එතකොට තමයි උත්තරේ හරියන්නේ. මේකේ පැහැදිලි කිරීමක් කරන්න විශේෂින් දෙයක් නෑ මම හිතන්නේ නේ. ඔව් එහෙමයි සර්. එතකොට මේ ඒක පැහැදිලි ඇති නේද? චත්තාරෝ මග්ග සමන්ගිනෝයි මාර්ගස්ත අවස්ථාවේ වෙනස. ඒ කියන්නේ ඇත්තටම ඒක සර් ඇත්තටම මේ මාර්ග චිත්ත වීතියට පැමිණුණා වගේ දෙයක් තමයි මෙතන ඇත්තටම සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මග්ග සමන්ගින වුණාම මාර්ග චිත්තේටම මම කියන්නේ මේ ගෝත්‍ර භූ ඥාණයෙන් පිටට ගිහිල්ලා ඵල ඥානෙ ඵලයට ඇවිල්ලා නැහැ. හැබැයි ගෝත්‍ර භූ ඥාණයෙන් පිටට ගිහිල්ලා ඵලයේ ඊළඟ මොහොත ඵලය. හැබැයි මාර්ග සමන්ගිනෝ කියන්නේ අර මාර්ග චිත්ත ස්වභාවයේ ඉන්න පුජ්‍යලයා. මේක යමක ප්‍රකරණේ තමයි මෙච්චර හොඳට විස්තර වෙන්නේ. වෙන තැනකදී මේක අපි කියනකොට මාර්ග පුජ්‍යලයා.
ඵල පුජ්‍යලයයි කියලා කිව්වට මාර්ග සමංගීන මාර්ගයේ සමග සිටින්නා වූ මාර්ග ඵලය ලබා ගැනීමට උත්සාහ දරන්නා වූ කියන අදහසින්මයි විස්තර කරන්නේ. ඒ ගැන යම්කිසි දෙයක් කතා කරන්න කෙනෙක් ඉන්නවද? විද්‍යාසස සමා වෙන්න සර් එතෙද්දී ඒ චිත්ත වීතිය ගැන කතා කරොත් අපි ගෝත්‍ර භූ අවස්ථාව පහුවෙලා නේ සර්. ගෝත්‍ර භූ කියන්නේ කාමාවචර භූමියනේ. කාමාවචර භූමිය ගෝත්‍ර ගෝත්‍ර භූ කියන්නේ කාමාවචර භූමියේ ඥාන සංප්‍රයුක්ත ඊටාම් බලවත් චිත්තයක්. ඊළඟ මොහොත මාර්ග අවස්ථාව මේ මාර්ග අවස්ථාව මාර්ග ඵලයට පැමිණිලා නැහැ. එයාම ඵලය ලබා ගන්නට උත්සාහ කරන පුජ්‍යලයා. ඵලය මේ කියන්නේ සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නෝ. මෙන්න මේ සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නෝ. එතකොට සර් දැන් මාර්ග චිත්තේ ඉඳලා ඵල චිත්තයට තියෙන කාල සීමාවක් එතන නැහැ නේ. මේ මොහොතේම ඵල චිත්ත ඇති වෙනවා නේද සර්? ඒක තමයි ඇත්තටම යමක ප්‍රකරණ ඉගෙන ගන්නකොට දැනගන්න පුළුවන්. මේ මොහොතම තමයි ඊළඟ මොහොතම තමයි ඵලය. හැබැයි මාර්ග අවස්ථාව පහු කළා තමයි ඵලයට යන්නේ. මේ මාර්ග අවස්ථාවේ තමයි ඒ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය සියල්ලම සිදු වෙන්නේ. ඒ අවස්ථාවේ ඒ ඵලය සත්‍ය කිරියා ඵලය ලබා ගන්නට පිළිපන් පුජ්‍යලයා මාර්ග පුජ්‍යලයා. එයාට කියනවා සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නෝ කියන එයාට තමයි සෝවාන් මග්ග කියලා කියන්නේ. පැහැදිලි සර්. සූක්ෂම භාවය අපි දකින්න ඕනේ. ඇත්තටම සූක්ෂම භාවය දකින්න පුළුවන් ඉදිරියට යනකොට. අපි නැත්තම් මුලදී අභිධර්ම සංග්‍රහය කරනවට වඩා අපි දැන් ඉදිරියට ගිහිල්ලානේ. එමනම් අනික් එකටත් යමු නේද? එහෙමයි සර්. ඊළඟට නවක නිර්දේශයේ ඇත්තටම කලින් ඉගෙන ගත්තේ ඒවමයි මේ නවක නිර්දේශයේ තියෙන්නේ. එතකොට එතන දැන් ෂට්ක නිර්දේශයේ පළවෙනි දෙක ගන්න ඕන. සම්මා සම්බුද්දයි පච්චේක බුද්දයි දැන් අපි කතා කරා. එතකොට ඒ දෙකම සම්මා සම්බුද්දයි පච්චේක බුද්දයි ෂට්ක නිර්දේශයේ විදියටම ගන්න. ඊළඟ පුද්ගලයෝ 7 දෙනාම ගන්න සත්තක නිර්දේශයේ දෙවැනියට කතා කරානේ අපි දැන් සත්ත අග්‍ර දක්ෂිණීය පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ 7 දෙනාම ගන්න ඊට පස්සේ. ඒතර නවක නිර්දේශය සම්පූර්ණ කරන්න මේ අර ෂට්ක නිර්දේශයේ පළවෙනි පුද්ගලයෝ දෙන්නයි මේ සත්තක නිර්දේශයේ දෙවැනි කොටාසේ සත්ත අග්‍ර දක්ෂිණීය පුද්ගලයෝ 7 දෙනයි එක්ක ඔක්කොම 9 දෙනයි. එතකොට ඒ 9 දෙනා ගැන තමයි මේ නවක නිර්දේශයේ කතා කරන්නේ. එතකොට ඒ පළවෙනියටම ඒ ඉගෙනගත්ත කරුණම මෙතනත් ඒ විදිහටමයි මේ විස්තර වෙන නිසා එතකොට අමුතුවෙන්ම මම විස්තර කරන්නේ නෑ මේක. එතකොට තමන් ප්‍රශ්න වලට උත්තර ලියන්න නවක නිර්දේශයේ පුද්ගලයෝ 9 දෙනා ගැන. එතකොට ඉස්සෙල්ලා අපි හදාරපු කරුණු ටිකම තමයි. ඒ කියන්නේ කවුද මේ නවක නිර්දේශයේ පුද්ගලයෝ 9 දෙනා? සම්මා සම්බුද්ධෝ, පච්චේක බුද්ධෝ, උබතෝ භාග විමුක්තෝ, පඤ්ඤා විමුක්තෝ, කායසක්ඛි, දිට්ඨප්පත්තෝ, සද්දා විමුක්තෝ, ධම්මානුසාරී, සද්දානුසාරී. එතකොට මේ පුද්ගලයෝ 9 දෙනා ගැන තමයි කතා කරන්නේ. එතකොට ඉස්සෙල්ලා අපි කතා කරා මේ පුද්ගලයෝ 9 දෙනා ගැනම කතා කරා. එතකොට ආයිත් කතා කරන්න ඕනක නෑනේ නේද? කියන හැමෝටම මතකයි නේද මේ පුද්ගලයෝ 9 දෙනා? එතකොට අවශ්‍ය නැහැ අමිත මහත්මයා. අපි ඉදිරියට යමු. ඒ ටික කරලා. ඔව් ඊළඟට අපි එහෙනම් දසක නිර්දේශයට යමු. අපි පොඩ්ඩක් ඇත්තටම දසක නිර්දේශය ගැනත් ඉස්සෙල්ලා කතා කරා. ඒ කියන්නේ දසක නිර්දේශයේ කතා කරන්නේ ඇත්තටම මුලින්ම කතා කරන්නේ පංචන්න ඉදනිට්ටා කියන්නේ ඉදනිෂ්ඨා කාමාවචර භූමියේ නිෂ්ඨා වෙච්ච පුද්ගලයෝ 5 දෙනෙක් තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. ඒ කියන්නේ කාමාවචර භූමියේ මේ නිෂ්ඨා වෙච්ච පුද්ගලයෝ 5 දෙනා සත්තක්කත්තුපරම කෝලංකෝල ඒක බීජී සකදාගාමි අරහත්. එතකොට ඒ කියන්නේ මේ පුද්ගලයෝ කාමාවචර භූමියේ
තමයි කාමාවචර භූමියේ තමයි සෝවාන් වෙච්ච පුද්ගලයා හත්වරක් කාම ලෝකයේම තමයි සැරිසරන්නේ. ඒ කියන්නේ දෙව් මිනිස් ලෝකවල තමයි සැරිසරන්නේ. එතකොට ඒකක නිर्देशයේ අපි සත්තක්කත්තු පරම පුද්ගලයා ගැන ඉගෙන ගත්තා. ඒකම බලන්නේ ඒකක නිर्देशයේ සෝවාන් පුද්ගලයා ගැන සත්තක්කත්තු පරම පුද්ගලයා ගැන බලන්න සෝවාන්. එතකොට කෝලංකෝල පුද්ගලයා සෝවාන් වෙලා ඒ කියන්නේ භව දෙකක් හරි තුනක් හරි මේ දෙව් මිනිස් ලොව ඉපදිලා ආයෙත් අරහත් භාවයට මේ දෙව් මිනිස් ලොවට පැමිණිලා තමයි අරහත් භාවයටපත් වෙන්නේ. එතකොට ඒ කෝලංකෝල පුද්ගලයා භව දෙකක් හරි තුනක් හරි මේ කාම ලෝකයේම තමයි සැරිසරලා අරහත් භාවයට පැමිණෙන්නේ. එතකොට ඒකි බීජිස්ස පුද්ගලයා පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් වෙලා එකවරක් දෙව් මිනිස් කෙලවරට ඇවිල්ලා තමයි දෙව් මිනිස් ලෝකවල ඉපදිලා තමයි එකවරක් මේ ඉපදිලා රහත් භාවයටපත් වෙලා පිරිනිවන් පාන්නේ. එතකොට ඒ පළවෙනි පුද්ගලයා තුන්දෙනාම සෝවාන් පුද්ගලයෝ වෙනස වෙන්නේ ඉපදින වාර ගාන අනුව සත්තක්කත්තු පරම වාර 7යි කෝලංකෝලස්ස වාර 2 ඉඳන් 3ක් දක්වා ඒක බීජස්ස එක වාරයයි මේ තුන්දෙනාම කාම ලෝකයේම තමයි සැරිසරන්නේ. එතකොට සකදාගාමි පුද්ගලයා තුන් සංයෝජන ප්‍රහාණය කරලා සංයෝජන දෙකක් තුනී කරලා කාමරාග පටික සංයෝජන තුනී කරලා එතකොට ආයි තවවරක් මොනවාද දෙව් මිනිස් ලෝක ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදුනත් ආයෙත් මිනිස් ලෝකෙට ඇවිල්ලාම තමයි මේ රහත් භාවයට පැමිණිලා පිරිනිවන් පාන්නේ. එතකොට සකදාගාමි පුද්ගලයා කාම ලෝකයේමයි සැරිසරන්නේ. දිව්‍ය ලෝකේ උනත් කාම ලෝකේනේ. නමුත් මිනිස් ලෝකෙටම ඇවිල්ලාම තමයි රහත් භාවයට පැමිණෙන්නේ. එතකොට අරහත් පුද්ගලයා කියන්නේ මේ අත්දැවීම. ඒ කියන්නේ මේ කාම ලෝකයේම මේ අත්දැවීම ඉඳලා අරහත් භාවයටපත් වෙනවා. එතකොට මේ පුද්ගලයෝ පස් දෙනාම තමන්ගේ මාර්ගඵල ලබා ගන්නේ කාම ලෝකයේදීම තමයි. එතකොට ඉද නිෂ්ඨා ඉහ නිෂ්ඨා කියලා කියන්නේ ඉතර පාලියෙන් කිව්වොත් ඉද නිට්ඨා මේ කියන්නේ මේ මොනවාද සිංහලෙන් කිව්වොත් ඉහ නිෂ්ඨා කාමාවචර භූමියේම තමයි. කාමාවචර භූමියේදී නිෂ්ඨා වෙච්ච පුද්ගලයෝ පස් දෙනා මාර්ගඵල ලබන්නේ කාමාවචර භූමියේම තමයි. එතකොට එතන ඒ පස් දෙනා වෙනමම ගොඩක් කාමාවචර භූමියට අයිති පුද්ගලයෝ පස් දෙනා. එතකොට අනිත් පුද්ගලයෝ පස් දෙනා ඉද විහාය නිට්ඨා. ඒ කියන්නේ කාමාවචර භූමිය හැර කාමාවචර භූමියේ නෙවෙයි මාර්ග ඒ කියන්නේ මේ රහත් භාවයට පත් වෙන්නේ කාමාවචර භූමියේ නෙවෙයි. කාමාවචර භූමිය හැරලා මේ අනාගාමී පුද්ගලයා අන්තරා පරිනිබ්බාය වෙන්න පුළුවන්, උපහච්ච පරිනිබ්බාය වෙන්න පුළුවන්, අසංකාර පරිනිබ්බාය වෙන්න පුළුවන්, සසංකාර පරිනිබ්බාය වෙන්න පුළුවන්, උද්දංසෝත අකනිට්ඨගාමී වෙන්න පුළුවන්. එතන මේ පස් දෙනාම කතා කරන්නේ පස් දෙනාම අනාගාමී පුද්ගලයා පස් දෙනා ගැනම තමයි කතා කරන්නේ. එතකොට මේ අනාගාමී පුද්ගලයා පස් දෙනා ගැන ආයෙත් විස්තර කරන්න ඕනද? මතකද නැත්නම් මම විස්තර කරන්නද? අමුත මහත්මිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මම පැහැදිලි කරන්නම් කෙටියෙන්. අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාසයේදී ඕපපාතික වෙලා මේ ඉපදෙනවා. එතකොට ඕපපාතික වුණාම අන්තරා පරිනිබ්බාය කියලා කියන්නේ මැදවියට පෙර මාර්ගඵල ලබා මාර්ගඵල කියන්නේ රහත් භාවයට පැමිණිලා මේ පිරිනිවන් පානවා. මේ ඒ කියන්නේ අන්තරා පරිනිබ්බාය කියන්නේ මැද අවස්ථාවට පැමිණෙන්න කලින්. එතකොට උපහච්ච පරිනිබ්බාය කියන්නේ මධ්‍යම ආයු ප්‍රමාණය පහු කරලා ඒ කියන්නේ අවසානය වෙනකම්ම මේ උපහච්ච පරිනිබ්බාය වෙන්න පුළුවන්. එතකොට ඒ අතරතුර කාලයේ තමයි මාර්ගඵල ලබාගෙන පිරිනිවන් පාන්නේ උපහච්ච පරිනිබ්බාය පුද්ගලයා. එතකොට අසංකාර පරිනිබ්බාය කියලා කියන්නේ නිදුකින් ආර්ය මාර්ගයේ වඩනවා.
නිදුකින් ඒ කියන්නේ පහසුවෙන් ආර්ය මාර්ගය ලබනවා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත අනාගාමීන් වහන්සේ ඊටාම නිදුකින් ආර්ය මාර්ගය ලබනවා. එතකොට සසංකාර පරිනිබ්බාය කියන්නේ මේ දුකින් ඒ කියන්නේ ගොඩක් අපහසුයෙන් තමයි ආර්ය මාර්ගය උපදවන්නේ. එතකොට ඒ සසංකාර පරිනිබ්බාය අනාගාමීන් වහන්සේ. එතකොට උද්දං සෝත අකනිට්ඨගාමී කියලා කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාසයේ මුලින්ම ඉපදෙන්නේ අවීහේ. අවීහේ කියන්නේ මුලින්ම සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් පළවෙනි එක තමයි අවීහය. ඊළඟට අතප්පය, ඊළඟට සුදස්සය තියෙනවා, සුදස්සිය තියෙනවා, අකනිට්ඨාව තියෙනවා. එතකොට මේ පහේ මෙයා පිළිවෙලින් ඕපපාතික වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අවීහේ ඉන්නවා. අවීහේ ඉඳලා මේ එතන කල්ප 2000ක් ආයු වළඳනවා. ආයිත් එතන ඉඳලා ආයිත් යනවා මේ සුදස්සයට යනවා. සුදස්සේ කල්ප 4000ක් ඉන්නවා. එතකොට සුදස්සේ ඉඳලා ආයිත් යනවා මේ සුදස්සියට යනවා. මේ සුදස්සියේ ඉන්න කල්ප ආයිත් මේ 8000ක් ඉන්නවා. ආයිත් මේ නෑ ඉස්සෙල්ලම කල්ප 1000යි. කල්ප 1000යි මේ කල්ප 1000 2000 4000 8000 16000 වගේ තමයි යන්නේ. එතකොට මේ අකනිට්ඨාවේ ආයුෂ මේ කල්ප 16000ක්. එතකොට මේ පිළිවෙලට මේ හැම සුද්ධාවාසයේ හැම මේ බ්‍රහ්ම ලෝකෙටම යනවා. හැම බ්‍රහ්ම ලෝකෙටම ගිහිල්ලා අවසාන වශයෙන් අකනිට්ඨාවටත් ගිහිල්ලා තමයි මේ පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරලා යාවේ. ඊට පස්සේ සුද්ධාවාසයේ ඕපපාතික උනේ. එතකොට උද්දම්භාගීය පංච උද්දම්භාගීය සංයෝජන ඒ කියන්නේ මේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන උද්දම්භාගීය සංයෝජන පහ ප්‍රහාණය කරන්නේ අකනිට්ඨාවට ගිහිල්ලා තමයි ප්‍රහාණය කරන්නේ. එතකොට මේ පුද්ගලයා උද්දං සෝත අකනිට්ඨගාමී අනාගාමී වහන්සේ. එතකොට මේ අන්තිම පුද්ගලයා පස් දෙනාම කාමාවචරයේ නෙවි මේ අරහත් භාවයට පත් වෙන්නේ සුද්ධාවාසයේ. එතකොට ඒක තමයි මේ කොටස් දෙකේ වෙනස. පළවෙනි කොටස මේ මොනවාද කාමාවචර භූමියේ නිෂ්ඨා වෙච්ච පුද්ගලයා, අනිත් පුද්ගලයා කාමාවචර භූමිය හැර මේ මාර්ගඵල කියන්නේ මේ අරහත් භාවයේ ලබන ඉහළ විහාය නිෂ්ඨා පුද්ගලයා. ඒක පැහැදිලිද? එතකොට මේ පුද්ගලයා 5 දෙනා ගැන 10 දෙනා ගැන පැහැදිලි අමිතා මහත්මිය. අමිතා මහත්මිය කලින් කතා කර සක්කුදාගාමී පුද්ගලයා 5 දෙනාගෙන් සක්කුදාගාමී පුද්ගලයා මෙලොවට පැමිණ කෙලවර දුක කෙලවර කරනවා කියන්නේ එතකොට මේ දිව්‍ය ලෝකවල දුක කෙලවර කරන්නත් බැරිද? කාම ලෝකයේනේ. ඔව් ඒ එහෙම වෙන්නත් පුළුවන් නේද අමිතා මහත්මිය? ඔව් කාම ලෝකයේ මෙහෙමයි විශේෂයෙන්ම මේ සෝවාන් පුද්ගලයෝ ගැන කතා කරද්දී පුළුවන් මිනිස් ලෝකයේයි දිව්‍ය ලෝකයේයි දෙකම තමයි කාම ලෝකයට කතා කරන්නේ සෝවාන් පුද්ගලයෝ ওই තුන් දෙනා ගැන කතා කරද්දී. නමුත් මේ අට කතාවේ විශේෂයෙන් සඳහන් කරනවා සකදාගාමී පුද්ගලයා එක්වරක් මිනිස් ලෝකයට ඇවිල්ලාමලු රහත් භාවය ලැබලා පිරිනිවන් පාන්නේ. එතන විශේෂත්වයක් සඳහන් කරන අට කතාවේ දිව්‍ය ලෝකෙට එතුමා සමහර වෙලාවට දිව්‍ය ලෝකෙත් එකවරක් ඉපදෙන්න පුළුවන්ලු. නමුත් දිව්‍ය ලෝකෙ ඉපදුනත් යලි මේ මනුෂ්‍ය ලෝකෙටම පැමිණිලාලු මේ රහත් භාවය ලබා ගන්න කියලා ඒක අට කතාවේ විශේෂ සඳහනක් වෙනවා සකදාගාමී පුද්ගලයා ගැන. නමුත් මේ සෝවාන් පුද්ගලයා තුන් දෙනා ගැන නම් දේව් මිනිස් දෙකේම සැරිසරනවා. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන් මිනිස් ලෝකෙත් වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට සෝවාන් වෙච්ච මේ පුද්ගලයා දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කරපු ඒ කියන්නේ මේ තමන් කරපු කුසල අකුසල අනුව දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක ඒ දෙකේ තමයි සැරිසරන්නේ. ඒ කියන්නේ කාම සුගති භූමි 7 තමයි සැරිසරලා රහත් භාවයට පත් වෙන්නේ. පැහැදිලිද තමයි. තාම්පි එතකොට අපිට මේ පුද්ගල පඤ්ඤාක්තිකරණයේ අපි දැන් පුද්ගලයෝ 383 දෙනෙක් ගැන කතා කරා. මේ ඒකක නිर्देशයේ අපි කතා කරා
පුද්ගලයෝ එක ගානේ 50 දෙනෙක් ගැන කතා කරා. එතකොට දෙවෙනි නිර්දේශය අපි කතා කරා බලමු කීයද කියලා. උද්දේශයට පොඩ්ඩක් යමුද සර් මේ උද්දේශයට සර් පිටු කියන්නේද මම ඇත්තටම උද්දේශයේ දැන් බලන්න ඒ කියන්නේ ඒකක නිර්දේශයේ පුද්ගලයෝ 50 දෙනෙක් ගැන කතා කරා එක බැගින්. එතකොට ද්වික නිර්දේශයේ අපි කතා කරා පුද්ගලයෝ 26 දෙනෙක් ගැන දෙක බැගින් 26 දෙනෙක්. එතකොට 50 පුද්ගලයෝ 52ක් ගැන කතා කරා. දැන් ඇත්තටම මේ පුද්ගලයෝ සමහර වෙලාවට කෙලින්ම අහන්න පුළුවන් දුක මේ නිර්දේශයේ මේ පුද්ගලයෝ කවරෙක්ද කියලා උද්දේශය අහන්න පුළුවන්. එතකොට උද්දේශය ඇහුවොත් එක්කෝ Tamanට පහසු පාලියෙන්ද නැත්නම් සිංහලෙන්ද කියලා කැමැති විදියකට ඒ පුද්ගලයෝ 26 දෙනා ගැන නම් පමණක් සඳහන් කරන්න උද්දේශය කියලා සඳහන් කරන්න කිව්වොත් උද්දේශය ගැන විතරයි ලියන්න ඕන. නම් විතරක් සඳහන් කරාම ඇති උද්දේශය කියලා සඳහන් කරතින් නිර්දේශය කියලා කිව්වොත් විස්තර කරන්න වෙනවා. එතකොට මේ Tamanට පුළුවන් වෙලාව අනුව පෙළ විතරක් නෙවෙයි Tamanට අමතර කරුණු කරන්න පුළුවන් නම් කමක් නැහැ. මේ විස්තර කරන්න ඕන. එතකොට ත්‍රික මාතිකා ගැන කතා කරොත් පුද්ගලයෝ එතන කතා කරා 16 කොට්ටාස 16ක් තුන බැගින්. එතකොට පුද්ගලයෝ 48ක් ගැන අපි කතා කරා. ත්‍රික පුද්ගලයෝ. එතකොට චතුක්ක පුද්ගලයෝ කතා කරා 29 ගානේ 4 බැගින්. 4 බැගින් 29 පුද්ගලයෝ 29ක් කතා කරා. එතකොට දැන් බලන්න මේක මේ චතුක්ක මම මේ උද්දේශය විශේෂයෙන් බලන්න කියලා කිව්වේ සමහර වෙලාවට මේ උද්දේශයේ තියෙන පුද්ගලයන්ගේ නම් ටික නැති වෙන්න පුළුවන් නිර්දේශයට යද්දී. ඒ කියන්නේ මේ චත්තාරෝ ධම්මකතිකා, චත්තාරෝ වලාහකූපමා, චත්තාරෝ මූසීකූපමා, ඒ වගේ මේ පොඩ්ඩක් චතුක්ක නිර්දේශයට යන්න පුළුවන්ද? උද්දේශයට. ඒ කියන්නේ උද්දේශයක් ඇහුවොතින් දැන් මේ කියලා තියෙන මාතෘකාව වලින් විතරක් ලියුවොතින් ඇති. ඒ උද්දේශයේ නම් ටිකත් හැම වෙලේම ඒකත් වෙනම කොලයක ලියලා මතක තියාගන්න මේ උද්දේශයේ පුද්ගලයෝ ටිකක්. එතකොට චතුක්ක මාතිකාවල එතකොට පුද්ගලයෝ 29 බැගින් 4ක් කියලා කියනවා. 4ක් 116ක්. දැන් අපිට මේ පුද්ගල පඤ්ඤාප්තිකරණයේ සම්පූර්ණ විස්තරයක් කරන්න කියලා කිව්වම ඔයගලන්ට දැන් පුද්ගල පඤ්ඤාප්තිකරණයේ හඳුන්වලා දීලා සංඥාපනීය විදියට හඳුන්වලා දීලා ඔයගලන්ට කියන්න පුළුවන් මෙතන පුද්ගලයෝ 383 දෙනෙක් හැදෙන ආකාරය. ඒ කියන්නේ උද්දේශයේ අරගෙන උද්දේශයෙන් එක ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ම අපිට කියන්න පුළුවන් ඒකක නිර්දේශය අරගෙන මේ පුද්ගලයෝ 3-4 දෙනෙක් කියලා මේකේ මෙලෙස 50 ආකාරයක් සඳහන් වෙනවා. ද්වික ආකාරයේ දෙක බැගින් මේ 26 ආකාරයට දැක්වෙනවා. ඒ වගේ එහෙම විස්තර කරන්න පුළුවන්. එතකොට ඒකින්ද උද්දේශයත් මේ වගේම බලාගන්න එක වැදගත්. මේ ඒක මතක් කරන්නයි මට උද්දේශයට යන්න උවමනා කරේ. සර් අපිට වෙලාව තියෙන හින්දා අපි සේනානායක මහත්මයාගේ ප්‍රශ්නත් දාන්න පුළුවන්ද? මගේ ළඟ තියෙන්නේ මොකද්ද WhatsApp එක මට ගන්න බෑ. ඔයාලට දාන්න පුළුවන්. මගේ WhatsApp එක කම්පියුටර් එකේ තියෙනවා. මට sharing facility එක දුන්නොත් මම ගන්න පුළුවන්. ඔයාලට sharing පුළුවන් දැන්. ඔයා post නේ sharing පුළුවන්. අමිතා මහත්මියට පුළුවන් sharing කරන්න කම්පියුටර් එකේ තියෙනවනේ. එහෙම නැත්නම් මට Skype එකකට එවුවොත් Skype එකෙන් ගන්න පුළුවන්. හොඳයි සර් මම බලන්නම් මේක මේ ගන්න. ප්‍රශ්නයක් දෙමුද මේ ගිය අවුරුද්දක නැත්තම් ප්‍රශ්න පත්‍ර වලින්? ඔව් සර් ඇත්තටම ප්‍රශ්න පත්‍රයක් දුන්නා නම් හරි අපිට එතකොට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි.
පත්‍ර තියෙනවද ඔයාගේ කම්පියුටර් එකේ? මම මේ ගෲප් එකේ ෂෙයා කරාස ප්‍රශ්න පත්‍ර. WhatsApp එකේනේ. එහෙනම් WhatsApp එකෙන්ම ගන්න. එතකොට සේනානායක මහත්තයා ලියපු ප්‍රශ්නේ තමයි මම පොඩ්ඩක් එන්ලාර්ජ් කරන්න මේක පේනවද දන්නේ මම මදි මේ ගිහිගෙයින් නික්ම සසුන්හි පැවිදි වූ භික්ෂුව මොකක්ද එතන තියෙන්නේ ශික්ෂා සහගතව ශික්ෂා සහගත සහජීවනයේට පැමිණියේ භූතගාම විකෝපණයෙන් මිදුනේ අධ්‍යාත්මේ නිදොස්සුව විඳින්නේ ශාභිෂේක රහිත සුවය විඳි. ක්ලේශාභිෂේක රහිත සුවය විඳි. එතකොට නිर्देशයේ සඳහන් එම ක්‍රියාදාමය සවිස්තරව විස්තර කරන්න කියලා. එතකොට දැන් මෙතන සේනානායක මහත්මයා ගොඩක් කරුණු සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්නේ ලියලා තියෙන ආකාරය හොඳයි. මම මේකේ දැකපු දෙයක් මේ මම කියන්නම් මෙතන දැන් අපිට මෙතන පටන් ගැනීමේදී මෙතන කියනවා චතුක්ක නිर्देशය කියන එක කියනවා මේ ප්‍රශ්නේදී. චතුක්ක නිर्देशය කියලා කියනවා. එතකොට මේකේ විස්තරයක් පටන් ගන්නවා ගිහිගෙයින් නික්ම සසුන්හි පැවිදෙන භික්ෂුව කියලා. එතකොට එහෙම කියපු හැටිම අපි දන්නවා චතුක්ක නිर्देशේ මේ හතරවෙනි පුද්ගලයා ගැන තමයි කියන එක අපි දන්නවා. එතකොට අපි දන්නවා මෙතන මේ මොකද්ද කවුද චතුක්ක නිर्देशයේ පුද්ගලයෝ ඒ හතර දෙනාගේ දැන් මෙතන දැන් මේ සේනානායක මහත්තයා මෙතන සිංහලෙනුයි පාලියෙනුයි දෙකෙන්ම විස්තර කරනවා කවුද මේ හතරවෙනි පුද්ගලයා ගැන කියලා. එතකොට මට හිතෙන්නේ එකක් විතරක් මේ වෙලාවේ ලිව්වනම් හොඳයි. මොකෝ තව විස්තර කරන්න මේකේ ගොඩක් තියෙන නිසා ඒ කියන්නේ වෙන එකක් විස්තර කරන්න කිව්වොතින් අපිට මෙච්චර විස්තරයක් කරන්න දෙයක් නැහැ. ඒකෙන්ද එක්කෝ කැමති විදියට පාලි එක කියලා ලියන්න නැත්තම් මේ සිංහල එක ලියන්න ලියලා එතකොට මේ හතරවෙනි පුද්ගලයා ගැන මේ සඳහන් කරලා ඒක පටන් ගත්ත විදිය හොඳයි. එතකොට මේ පටන් ගත්ත විදියෙන් එතකොට තව බලන්න මෙතන අවසානයේ මෙතන දැන් ඇත්තටම මේ නිකන් අපිව නිකන් අර අමාරුවේ දාන්න තමයි මේ භූතගාම බීජගාම භූතගාම කියන වචන දෙක විශේෂයෙන් පෙන්වන්නේ. නමුත් මේ ප්‍රශ්නේ හොඳට බැලුවොතින් මෙතන සම්පූර්ණ මේක මෙතන අහනවා. ඒ කියන්නේ අධ්‍යාත්මයේ නිදොස්සුව කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඒ කියන්නේ අපි අර ධානලාභියෙක් ගැන අවශ්‍ය කරනවා. ඒ කියන්නේ මෙතන දෙකම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ එතකොට ක්ලේශ මේ අන්තිමට කියනවා ක්ලේශාභිෂේක රහිත සෝය විඳිනමත් කියනවා. එතකොට නිර්වාණය දක්වාමත් විස්තර කරන්න වෙනවා. එතකොට දැන් ඔබතුමාගේ ප්‍රශ්නේදී ඔබතුමා පටන් ගත්ත විදිය හොඳයි. හැම දෙයක්ම හොඳයි. එතකොට අපිට එතන විශේෂයෙන් කියන්න ඕන ඇත්තටම මේ භික්ෂුන් වහන්සේ ශ්‍රද්ධාව නිසා එතකොට බුදුරජාණන් වහන්සේගේ මුලමඳ අග සහිත ධර්මය අහලා මේ වෙන ඒ කියන්නේ මේ පටන් ගත්ත විදිය එහෙමම කරගෙන ගිහිල්ලා එතකොට මේක පියවර ආකාරයෙන් කරා නම් තමයි වඩා හොඳ. ඒ කියන්නේ පියවර ආකාරයෙන් කරනවා කියලා කියන්නේ එතකොට අපිට මෙතන පියවර තියෙනවා. මෙතන පැවිදි වෙන අවස්ථාව තියෙනවා. එතකොට පැවිදි වෙන අවස්ථාවට පස්සේ එතකොට මෙතන අපිට අර දැන් ඔය සීලය මුලින්ම අර ආජීව අෂ්ටමක සීලය ගැන කියද්දි අපිට ඕනනම් ඒ සීල 8ම ගැන කතා නොකර අපිට මේ මොනවාද ප්‍රාණඝාතයෙන් වැළකුණේ කියලා අනුකම්පා සහිතව වාසය කරයි. ඒ වගේ දෙකක් තුනක් කියලා මෙලෙස මොකද්ද ආජීව අෂ්ටමක සීලෙන් යුක්ත උනේ කියලා කිව්වත් කමක් නැහැ. තව ඉදිරියට විස්තර කරන්න ඒ කියන්නේ වේගෙන් ලියන්න පුළුවන් කෙනෙක් නම් 8ම ලිව්වත් හොඳයි.
නැත්තම් අර විදියට ඒ කියන්නේ එතකොට අපි දන්නවා මේ කරුණ දන්නවා. ඒ කියන්නේ මෙතනින් තමයි මෙයා පටන් ගන්නෙ. එතකොට දැන් අර ඉස්සෙල්ලාම කෙස්රවුල් බහලා මේ මහාන වෙලා එතකොට මේ විදියට සීලය රැකලා ඊළඟට මේක යනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දක්වා යනවා. එතකොට චතුපාරිශුද්ධ සීලයත් එතකොට හතරම මේ නම් වශයෙන් හරි දක්කලා මේක මොකක්ද කියන එක නම් වශයෙන් දැන් මෙතන චතුපාරිශුද්ධ සීලයේ ගොඩාක් විස්තර කරනවා මොකක්ද කියන එක. එතකොට පොඩ්ඩක් එක එක වගේ පොඩ්ඩක් ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකක්ද ඒ කියන්නේ එක දෙයකින් හරි විස්තර කරා නම් එතකොට ආජීව මේ පාරිශුද්ධ සීලයත් එක දෙයකින් හරි විස්තර කරා නම් එතන හොඳයි. දැන් එතකොට දැන් මෙතන දැන් ඔබතුමාර බීජගාම භූතගාම කියන එකට වැඩි වේට් එකක් දීලා තියෙන ප්‍රශ්නෙට කමක් නැහැ. ඒක දුන්නට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඊට වඩා අර දැන් මෙතන ප්‍රශ්නේදී කියවෙලා නැහැ. මම දැක්කේ නැහැ අර ධාන ඒ කියන්නේ පළවෙනි ධානයේ ඉඳන් චතුර්ථ ධානය දක්වා ගමන් කිරීම ගැන මම දැක්කේ නැහැ ප්‍රශ්නේදී. තව මේ චතුරාර්ය සත්‍ය කියන්නේ දුක ඇති සැටියෙන් දකිනවා, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. දැන් ඒක තමයි මෙතන වඩා වැදගත් වෙන්නේ අන්තිමට. ඒ කියන්නේ කොහොමද ක්ලේශ ඒ කියන්නේ අර ධාන වඩලා සිත මෘදු වෙලා කර්මණ්‍ය වෙලා ඊට පස්සේ ආශ්‍රව ක්ෂය කිරීමට සිත මේ නැමෙනවා. ඒතකොට සිත නැමිලා ඒ කියන්නේ මෙතන හරියට අර පිළිවෙලට යන්න ඕන. සීලය ගැන ඔක්කොම ටික විස්තර කරලා ඊළඟට ඒ සිත සමාධිමත් වුණාම මේ ඥාන ලබන්න පුළුවන්. ඒ කියන්නේ පුබ්බේ නිවාසානුස්සති මේ දිබ්බ චක්කු වගේ ඥාන එතන විස්තර කරලා තිබ්බ එක විස්තර කරන්න පුළුවන්. ඊට විස්තර කිරීම අඩු ගන්න නම් වශයෙන් හරි දුන්නත් කමක් නැහැ. ඒ කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඊළඟට මෙතන අන්තිමට මේ මොනවාද ආශ්‍රවශය කිරීම. ඒ කියන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව ෂය කරලා තමන්ට තව කළ යුතු දෙයක් නැහැ, අරහත් භාවයට තව කළ යුතු දෙයක් නැහැ කියන එක කරලා අවසන් කරා නම් වඩා හොඳයි කියලා හිතෙනවා. සර් මොකද්ද සර් කියන්නේ මගේ අදහස තමයි මම කිව්වේ. සර් හිතන්නේ මොකද්ද සර්? මේකයි මම දැක්ක දේ මෙහෙමයි. ඇත්තටම උත්තරේ අපි ස්ට්‍රක්චර් කරගන්න ඕන. උත්තරේ යන පිළිවෙල ගැන අපි අවබෝධයක් ගන්න ඕන. උත්තරේ පිළිවෙල අවබෝධ කරගත්තොත් මෙතන පටන් ගන්න පොඩක් අර මුල තැනට යනවාද? මුලට. ඒතර ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේක චූට්ටක් විතර එන්ලාජ් කරලා තියෙන ටිකක් ලයිට් වෙනවා. මේ මම ප්‍රශ්නේ කියන්න දමිත මහත්මිය. ඔව් කියන්න සේනානායක මහත්තයා වඩා හොඳයි. ඉහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ භික්ෂුව ශික්ෂා සහගත සහජීවනයට පැමිණියේ භූතගාම විකෝපණයෙන් මිදුනේ අධ්‍යාත්මයේ නිදොස්ව විඳින්නේ ක්ලේශාභිෂේක රහිත සුවය විඳි. චතුස්ක නිර්දේශයේ සඳහන් එම ක්‍රියාදාමය සවිස්තරව පෙන්වා දෙයි. එතකොට මෙතන මේ පටන් ගන්න තැන ඉඳන් ගිහිඹියෙන් නික්මුණ සසුන්හි පැවිදි වූ භික්ෂුව. එතකොට මේ භික්ෂුව ශික්ෂා සාගතව සහජීවනයට පැමිණියේ. මෙන්න මේ කාරණේ ඉඳන්ම කොහොමද මුලින් පටන් ගන්න විදිහම කියවෙන්න වෙනවා. ඊට පස්සේ මේ භූතගාම විකෝපණයෙන් මිදුනේ. මේ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ එක කොටසක් තමයි මේක. ආත්මේ නිදොස්සුව විඳිනුවේ. එතකොට මේකෙන් අවසානයේ දක්වාම ක්‍රියාදාමයක පෙන්වන්න ඕන. හැබැයි මුළු එකම එකට සම්පූර්ණයෙන් ලියන්න ගියොත් අපිට සීලේ කොටස විතරයි ලියන්න වෙන්නේ. එතකොට සීලෙන් ඒ චතුපාරිශුද්ධ සීලයට පත්වෙන පුජ්‍යලයා එතනින් යාට විදර්ශනාවට ඒ කියන්නේ ඒ පුජ්‍යලයා ඊට පස්සේ ඒ පුජ්‍යලයා එතකොට මේ කාරණේදී කියන්න පුළුවන් අර ආජීව පාරිශුද්ධිය චතුරු ඒකේ පොඩි පැරග්‍රාෆ් විදියට කිව්වනම් උරයි ආහාරයේ මාත්‍රාඥතාවය ඉන්ද්‍රිය සංවරයේ ඒ චතුරු පාරිශුද්ධ සීලයට ඊට පස්සේ ඒ පුජ්‍යලයා නීවරණ ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව හැරපියා අවිද්‍යාව ඇති සිතින් නීවරණ ප්‍රහාණය කරලා එයා
පළවෙනි ධානය ලබනවා, ද්විතීය ධානය ලබනවා, චතුර්ථ ධානය ලබනවා. ඊට පස්සේ එයින් ඔබට ගිහිල්ලා එයා උබ්බේ නිවාසානුස්මෘතිය ත්‍රිවිද්‍යාවට යනවා. ත්‍රිවිද්‍යාව උපදවා ගන්නවා. උබ්බේ නිවාසානුස්මෘති ඥානය, චතුප්පාත ඥානය, ආසවක්ෂය ඥානය, කරණාය. ඔන්න ඔය ස්වභාවය යම් කිසි කෙටියෙන් මුළු එකම ලියන්න ගියොත් ලියන්න බෑ. ඒකින්ද කෙටියෙන් ඒ සර්ව සම්පූර්ණ කොටස ලිව්වා නම් තමයි ඒ උත්තරේ සර්ව සම්පූර්ණ වෙන්නේ. ඒක පරිච්ඡේද වශයෙන් තිබුණා නම් හුඟක් හොඳයි. ඒ කියන්නේ සීලයට එක පරිච්ඡේදයක්, ඊට පස්සේ යන්න පුළුවන් එයාගේ නීවරණ ප්‍රහාණයට, ඊළඟට ප්‍රථම ධාන ආදී ධාන ලබා ගැනීම, ඊට පස්සේ එයා උබ්බේ නිවාසානුස්මෘති ආදී ඒ ඥාන ලබාගත් හැටි. ඒක සියල්ලම විතාම විස්තරව ලියන්න ගියොත් පිටු ගාණක්ම ලියන්න වෙනවා. හැබැයි කෙටියෙන් ඒ ටික ලියුණා නම් තමයි සර්ව සම්පූර්ණ වෙන්නේ උත්තරේ. ඔව් විද්‍යාරත්න සර්, ගොඩාක් ස්තුතියි. මම මේ අඩුතෙන් සම්පූර්ණ කරගත්තා. අපිට ධ්‍යාන පිළිබඳව මම විස්තර කරාමදී ඒකම ත්‍රිවිද්‍යාව පිළිබඳවත් මීට වඩා විස්තර වෙන්න ඕන නේද සර්? ඔව්, එකක් අනික පැහැදිලිව ලියනවා නම් හුඟක් හොඳයි. අනික කාරණාව අර කල්පනා කරගෙන උත්තරේ කල්පනා කර ගැනීම තමයි ඊටාම් වැදගත් වෙන්නේ. නැත්තම් Taman පැත්තකට ඇදෙනවා උත්තරේට නොයා. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. ඔව් සර්, මම මේ පොත බලාගෙන කෙලින්ම ලියපු විස්තරයක් නෙමෙයි. මම දරුණු කර්ම ලියන්න එපා. පොත කියවලා ඊට පස්සේ අරන් මේක පිටු පොතේම තියෙනවනේ පිටු 4ක 5ක. ඒ සියල්ල පැය ගානකින්වත් පොතේ තියෙන විස්තර. ඉතින් අපි පැය භාගයකට මිනිත්තු 20 25 ලියන්න සූදානම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම සර් දැන් මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් අර අපිව රවට්ටන්න තමයි මේ භූතගාම මේ බීජගාම වික්කෝපණයෙන් මිදුනේ කියන වචනේ දාලා අර ඒකට නිකන් හිතෙන්නේ දැන් අපිට මේ දැන් ඒ පැත්ත ගැන වැඩියෙන් යන්න වගේ තමයි මේක පෙන්වන්නේ. නමුත් මෙතන අන්තිම දක්වා කතා කරනවා මේ ඒක තමයි අර අපිට අර තේරුම් අරගෙන මේ දැන් මේ 24 වෙනි මේකේ කියලා කියන්නේ එච්චරටම ඇත්තටම අපිට එහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ සේනානායක මහත්තයා එහෙම මතක තියෙනවා නම් දුන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අමතර දෙයක් වෙනවා. නමුත් අර එහෙම මතක තියාගන්න බැරි අයට ඒක අවශ්‍ය කරන්නේ නැහැ. ඇත්තටම අර කරුණු ටික ස්ටෙප් ඒ කියන්නේ එක ඒ ස්ටෙප් එක නම්බර්ස් ටික දාලා පොතේම ලියාගත්තන හිටියානම් ඒක පහසුවක් වෙනවා කරුණු මිස් කරන්නේ නැතුව කරුණු ටික ඔක්කොම ලියා ගන්න. ඔව් අමිතා මහත්තයා, පැහැදිලි. මම අඩුපාඩුම් ගොඩාක් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන් ද ඉදිරිපත් කරන්න. තව දැන් වෙලාව කීයද වෙන්නේ? 7යි. තව තියෙනවනේ මේක 20. ඔව්. එහෙමනම් තව ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරමුද? එතකොට එහෙමයි සර්. ධාතු කතාවට යනවද සර් නැත්නම් පුද්ගල පඤ්ඤාප්තිකරණයට යනවද? ධාතු කතාවට අපි යමු ඊළඟ දවසේ ඉඳන් පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණේ ඉඳන් කතා කරමු. එහෙමනම් සර් මේක පළවෙනි ප්‍රශ්නේ 2007 තියෙන හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ පුද්ගල පඤ්ඤප්තියේ කුමන තත්ත්ව නිරූපණය කරයිද කියන එක අහනවා. කාට හරි පුළුවන් ද තමන්ගේ අදහස් දෙන්න ඉස්සෙල්ලාම? අත වශයෙන් සමායන නම් තමයි මෙතෙද්දී අපි කියන්න ඕන පුද්ගල 383 දෙනෙක් ගැන නිරූපණය කරනවා කියන එක නේ. ඒක සඳහන් වෙන්න ඕනේ. වෙනත් මහත්මිය කෙනෙකුගේ අදහසක් කිව්වොත් අපි ඒ මහත්මයා නිතරම කතා කරනවානේ. අපි වෙන මහත්මියෙකුට අපි කියමු පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණේ කුමන තත්ත්ව නිරූපණයක්ද කියන ප්‍රශ්නයක් අහනවා. එතකොට පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණයේ දිහා සම්පූර්ණ දිහාම බලන්න ඕන. මොකද්ද මේ කරන්න යන්නේ? පුජ්‍යලෝ 383ක් විස්තර කරනවා කියන එකද අපි උත්තරේ හරියටම හරියන්නේ? ඒක කොහොමද හරියටම අපි අදහස් කරන්නේ? කවුද? රාමනායක මහත්මියද සාවිත්‍රි මහත්මියද කතා කරන්නේ? ඕනේ රාමනායක මහත්මියද කතා කරන්නේ. හරි. අපි මං අනිත් ඒවා මයික් ටික වහනවා නැත්නම් කතා කරනකොට මේ හරි. මගේ එකත් වහනවා. රාමනායක මහත්මිය මමද කියන්නේ
මහත්මිය කියන්න පුද්ගල ප්‍රඥප්තිය මේ සත්‍ය නිරූපණය කිරීමේදී පුද්ගල ප්‍රඥප්තිය කොටස් 6කට බෙදෙනවා. ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය 6 වෙනි කොටස තමයි පුද්ගල ප්‍රඥප්තිය. පුද්ගල ප්‍රඥප්තිය ඒකේ දක්ෂේ දක්වා පුද්ගලයේ කුටි අසුතුකේ නිරූපණය කරනවා. ඒකේ පුද්ගලයේ පළවෙනි නිරූපණය කරනවා. දෙකේ පුද්ගලයේ පළවෙනි දෙවෙනි නිරූපණය කරනවා. පිටේ පුද්ගලයේ 47 වෙනි නිරූපණය කරනවා. හතරෙන් චතුස්කේ පුද්ගලයේ 116 නිරූපණය කරනවා. අයෙහි පුද්ගලයේ 70 නිරූපණය කරනවා. හය දෙනයි හතෙන් පුද්ගලයේ 14 වෙනි නිරූපණය කරනවා. හතෙන් 8යි 9යි 10යි මෙසේ වර්ගීකරණය කරන විට පුද්ගලයේ 383 දෙනෙක් මේ නිරූපණය කරනවා. ඒක උද්දේශය. නිර්දේශය යනකොට අර ඒකක පුද්ගලයේ පරසු දෙනාගෙන කියනවා කීප දෙනෙක් සමේ විද්ද අසමේ විද්ද උපාදම්මා පරිහාන අපරිහාන ඒ 50 දෙනෙක් ඉන්නවා. දුකේ ඉන්න 26ක් පුද්ගලයේ 50 දෙනෙක්. කෝඩේල මහත්මිය ඒක එක පොඩි ප්‍රශ්නයේ කොටසක් ප්‍රශ්නේ තව ලොකු කොටසක් පිටිපස්සේ තියෙනවා. ඒකක නිर्देशයේ කෙතෙක් පුජ්‍යලයන් විස්තර වේද ඉන් තෙදෙනෙක් පැහැදිලි කරන්න. එතකොට මේ පළවෙනි එකේදී ඒක අර සරල වශයෙන් කිව්වන් පස්සේ උද්දේශයේ තියෙන ස්වභාවය කිව්වනම් එතනින් ඒක දෙවෙනි කොටසෙන් හරියට විස්තර කරන්න ඕනේ මේ කියන එක. හොඳයි මහත්මිය මේ අපි ඔබතුමියට පුණ්‍ය අනුමෝදනා කළා. මම කියන එක ඇහෙනවද? ඇහෙනවා. ඇත්තටම දැන් මේක ප්‍රශ්නික දැන් පැය භාගික ප්‍රශ්නික කොටසක්. එතකොට ඒක පැය භාගික ප්‍රශ්නික කොටසක් ඒ කියන්නේ මම දන්නේ මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් පැය භාගික කරන්න පුළුවන් එකක් ඇයි දන්නේ මෙච්චර දෙකක්ම දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකක නිर्देशයේ කෙතෙක් පුද්ගලයන් ගැන විස්තර වේද ඉන් 30 දෙනෙක් විතරයි පැහැදිලි කරන්න කියන්නේ. එතකොට පුද්ගලයෝ එතන නම් අපිට 50ක් කියලා 3 දෙනෙක් ගැන විතරක් විස්තර කරාම ඇති. එතකොට ඒකට නම් පැය කාලක් තියාගන්න වෙනවා. පැය කාලක් තියාගෙන එතකොට ඒ පුද්ගලයා 3 දෙනා ගැන මේ මිනිත්තු 5 හරි අරගෙන විස්තර කරන්න පුළුවන්. එතකොට අනිත් පළවෙනි ප්‍රශ්නෙට ඉතින් අපි වැඩිම ගත කරතින් පැය කාලක් හරි මේ විනාඩි 20ක් හරි තමයි වැඩිම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඒ අනුව අපි ප්‍රශ්නෙට වෙලාව ගලප ගන්න ඕන. එතකොට ඇත්තටම පුද්ගල පඤ්ඤාත්තිය මොකද්ද විස්තර කරන්නේ? පුද්ගල පඤ්ඤාත්තියේ ඒකේ තත්ත්ව නිරූපණය තමයි කියලා දෙන්නේ. නිරූපණයනේ තත්ත්ව. මොකද කුමන තත්ත්ව නිරූපණය කරනවද? ඇත්තට කුමන තත්ත්වයක් කියලා කිව්වහම ඇත්තටම පුද්ගල පඤ්ඤාත්තියේ දැන් මෙතන පුද්ගලයන්ගේ අධ්‍යාත්මික ස්වභාවය ඒ කියන්නේ අපිට මේ පෘථග්ජන පුද්ගලයාගේ ඉඳන් මේ අරහත් සම්මා සම්බුද්ධ දක්වා පුද්ගලයාගේ අධ්‍යාත්මික ස්වභාවය විස්තර කරනවා. එතකොට යහපත් ගුණධර්ම කෙලස් ඔක්කොම ඒ කියන්නේ මේ විශේෂයෙන් දෙවෙනි
එතකොට මේ පළවෙනි ඒකක නිर्देशයේ එතකොට සඳහන් වෙනවා ඒ කියන්නේ ආධ්‍යාත්මික ස්වභාවයේ පුද්ගලයන්ගේ ඒ කියන්නේ අෂ්ට සමාපatti ලාභී හරි නොවන ඒවත් ඒ කියන්නේ කෙටියෙන් එක දෙන්න පුළුවනි. ඒ වගේ එතකොට කෙලෙස් ගුණධර්ම තියෙන පුද්ගලයෝ මේ වගේම ගුණධර්ම තියෙන පුද්ගලයෝ කෙලෙස් පුද්ගලයෝ ඒ වගේම තික නිर्देशයේ නම් ඒ කියන්නේ පුද්ගලයාගේ පහත් භාවයත් මැද භාවයත් උසස් භාවයත් විස්තර කරනවා. එතකොට චතුක්ක නිर्देशයේ පුද්ගලයෝ හතර ආකාරයකින් ඒ වගේ පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික ස්වභාවය තමයි විස්තර කරන්න කියන එක තමයි ඇත්තටම මේ විශේෂයෙන් අපි නිර්වාණ සරණයි අමිත මහත්මිය එතනයි පළවෙනි කොටස තත්ත්ව නිරූපණය කියනකොටම ඒ ආධ්‍යාත්මික ගුණධර්ම හෝ ආධ්‍යාත්මික අගුණ ධර්ම ඒ කියන්නේ ආධ්‍යාත්මික ශක්ති ස්වභාවයන් තමයි අපි මේ නිරූපණය කරන්නේ. අපි ඒකක නිर्देशයේදී අපි දැක්කා ඒ ස්වභාවයන් සෝවාන් පුජ්‍යලයා ඊළඟට කාය ශක්ති ආදී ඒ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික ගුණවගාව දක්වනවා වගේම ද්වික නිर्देशයේදී අපි දැක්කා ඒගොල්ලන්ගේ අකුසල ස්වභාවයන් ඒ කියන්නේ අගුණ ස්වභාවයන් ක්‍රෝධන පුජ්‍යලයා ඒ විදිහට පුජ්‍යලයෝ දක්වනවා. එතකොට මේ පුජ්‍යල ප්‍රඥාති ප්‍රකරණයේදී කරන්නේ ඒ පුජ්‍යලයක් අපි පුතග්ජන භාවයේ සිට ඒ සම්මා සම්බුදුවරයෙක් දක්වා ඒ පුජ්‍යලයන්ගේ ගුණධර්ම ස්වභාවය චිත්තේ තියෙන දියුණු తত্ত্বය අකුසල ස්වභාවයන් වෙන වෙනම අරගෙන කොටාස වශයෙන් අරගෙන පෙන්눔 කරන නිරූපණයක්. උදාහරණයක් විදිහට එකක් දෙකක් දෙන්න පුළුවන්. හැබැයි මේ දෙවෙනි කොටසේදී නැවතත් ඒ කොටසම ආන නිසා බොහෝ වෙලා ගන්න බෑ පළවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි කොටසට ඊට වඩා බර කොටසක් දෙන්න වෙනවා. එතකොට පළවෙනි එකට මිනිත්තු 10ක් ගත්තා නම් දෙවෙනි එකට මිනිත්තු 20ක්ම ගන්න ඕන. එතකොට ඒකක නිर्देशයේ පුජ්‍යලයන් ගැන විස්තර වේද. ඒක සම්පූර්ණයෙන් ලියලා තුන් දෙනෙක් විස්තර කරන්න. එතකොට අන්න ඒ විදිහට කලමනා කරගන්න ඕන උත්තරේ. සමා වෙනස එතන ඒකක නිर्देशයේ 52 නම් කරන්න ඕනද? ඒකක නිर्देश කිතෙක් පුජ්‍යලයන් විස්තර වේද? කිතෙක් කියලා අහන්නේ. 50යි. ඔක්කොම ලියන්න ගියොත් ඔයාලට ඒක ලියන්න වෙන්නේ. බැරි වෙනවා. එහෙමයි. අනිත් එක සර් මේ ප්‍රශ්නේ පටන් ගද්දී අපි මෙහෙම කරා නම් හොඳයි නේද සර්? ඒ කියන්නේ දැන් ඇත්තටම පුද්ගල පඤ්ඤප්තියේ මේ ගමනද ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රයන්ගේ ස්වභාව ප්‍රඥප්තියත් පුද්ගලයන්ගේ උපාදා ප්‍රඥප්තියත් දක්වා ඇත කියලා පුද්ගල පඤ්ඤප්තිය තමයි නිर्देशව දක්වා ඇත්තේ කියන එක කරලා මේ ගුණධර්ම ඒ කියන්නේ ඔක්කොම ආධ්‍යාත්මික ස්වභාවය ගැන කතා කරලා ඊළඟට කෙටි විස්තරයක් කරා නම් හරි මේ මෙතන ඉඳන් මෙතනටයි කතා කරන්න කියලා දැක්වුවා නම් එතන මට හිතෙනවා ඒ ප්‍රශ්නය සම්පූර්ණ වෙනවා කියලා හිතනවා. මෙතන අහලා තියෙන්නේ පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය ගැන නෙවෙයි කියලා තියෙන්නේ පුජ්‍යල ප්‍රඥප්තියේ කුමන තත්ත්ව නිරූපණයේදී කියලා. පුජ්‍යල ප්‍රඥප්ති ප්‍රකරණය කියනවා නම් අපිට ඔව් හරි පුජ්‍යල ප්‍රඥප්තිය නේද? ඔව් එහෙමයි සර්. එතෙන්ටම බහින්න පුළුවන්. අහලා තියෙන ප්‍රශ්නේ තැනටම ඇහලා කරනකොට අපේ අමතර වෙලාව යන්නේක නවත්තා ගන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩ්ඩක් විනිශ්චය කරන්න ප්‍රශ්න විනිශ්චය කළා තමා තුලින්ම දකින්න මම කොහොමද මේකට උත්තර දෙන්නේ. ඒකක නිर्देशයේ 50 දෙනා ලිව්වා නම් ඒක ලියලි වෙනකොට ඔක්කොම ඉවරයි. වෙලාව ඉවරයි. එතකොට එතකොට කෙතෙක් පුජ්‍යලෝක ගාන කියලා ඉන් 3 දෙනෙක් අරගෙන විස්තර කරන්න ඕන. 3 දෙනා ලියලා 3 දෙනා අතර පොඩි ඡේද වශයෙන් 3 දෙනා ලියන්න වෙනවා. මම හිතන්නේ කලමනා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් බලන්න ඊළඟට මේ දෙවෙනි ප්‍රශ්නයක් අහනවා පුජ්‍යල ප්‍රඥප්තියේ ත්‍රිකමාතිකා යටතේ දැක්වෙන පුජ්‍යලයන් කෙතෙක්ද? 10 දෙනෙක් නම් පමණින් දක්වන්න. දැන් නම් පමණින් කියනකොට ಉದ್ದೇಶය අමිතමාති කිව්වා වගේ ಉದ್ದೇಶය වගේම තමයි දක්වන්න වෙන්නේ. මේ පුජ්‍යල ප්‍රඥප්තියේ ත්‍රිකමාතිකා යටතේ දැක්වෙන පුජ්‍යලයන් කෙතෙක්ද? ඔන්න පුජ්‍යලයෝ කී දෙනාද? 16 වැඩි කිරීම 48ක් කියලා තියෙනවා. ඊළඟට 10 දෙනෙකු නම් පමණින් දක්වන්න. නම් පමණින් තමයි දක්වන්න කියන්නේ. ඒක කොටස් දෙකක් තියෙනවනේ.
මේ පළවෙනි කොටස මේ පළවෙනි කොටස. අර ඇත්තටම කළමනාකර ගැනීම තමයි. දැන් මේ ටික මේ ප්‍රශ්න පත්‍ර ටික අපි දාලා තියෙනවද සයිට් එකට? දාලා තියෙන්නේ හැමෝගාම තියනවා නේද මේ ධාතු කතා ස්කයිප් ගෲප් එකට දාලා තියෙනවා. කවුරු හරි නැති කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එක තියෙනවා නම් එතන නම්බර් එකට මගේ නම්බර් එකට මේ ටෙලිෆෝන් නම්බර් එක එවුවනම් මම පේපර්ස් ටික එවන්නම්. නැත්තම් ස්කයිප් ගෲප් එකට ඇඩ් කරන්නම්. හැමෝටම තියනවා නේද ප්‍රශ්න පත්‍ර? අපිට ප්‍රශ්න පත්‍ර තියෙනවා. සර් මේ 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියලා WhatsApp කරන්නද? WhatsApp කරන්න WhatsApp group එකට දාන්න. මේ WhatsApp group එකක් තියෙනවද අපිට මේක දාන්න? ඔබතුමීට පෙන්වන්න පුළුවන්ද? මේක Skype group එකකට වොලියුම් එක ඇටිද මන්ද? ස්කෑන් කරලා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට එක ෆයිල් එකක් විදිහට ඒ කියන්නේ pages විසිරෙන්නේ නැතුව මේ එහෙමනම් අමිතමාත්මියට යවන්න. එතකොට අමිතමාත්මියට පුළුවන් දෙයක මට ස්කෑන් කරලා one මේ කොපි කරලා එවන්න පුළුවන් සර්. එහෙමනම් නම්බර්ස් කරන්න pages ෆොටෝ එකේ වුවත් කමක් නෑ නම්බර් කරලා එවන්න. නම අපිට නම්බර් එක දෙන්න පුළුවන්ද? 0.74 304 11 304යි 11 හරි බොහොම පිං. මේ තවත් එක් කාරණයක් කියන්න තියෙනවා උත්තර ලියනකොට උත්තර ලියන්න ඕන නිසා උත්තර ලියන්න එපා. කරුණාවෙන් උත්තර ලියන්න. ඒ උත්තරේ අපි සාකච්ඡා කරන්න භාජනය කරනවා මේ ගෲප් එකටම. ඒකෙන්ද පුළුවන් තරම් ගොඩාක් ප්‍රශ්න වලට ලිව්වේ නැතුණාට කමන්නේ ලියන ප්‍රශ්නේ ඊටාම පුළුවන් තරම් පිළිවෙලට සූක්ෂමව ලියන්න අපි මේ ගෲප් එකේ සාකච්ඡා කරන්න යන්නේ. අන්න ඒක නිසා. එතකොට පැහැදිලිව හරියටම ප්‍රශ්නෙටම උත්තරේ ලියන්න. ගොඩාක් පොතේ තියෙනවා. පොතේ තියෙන ඔක්කොම ලියන්න එපා. මම හිතන්නේ එතකොට සාර්ථක කරගන්න පුළුවන් සාකච්ඡාව. ඇත්තට මේ 2007 පේපර් එක ලිව්වනම් හොඳයි නේද සර්? 2007 පේපර් එක දැන්. මේක 2007ද? මේ 2007 පේපර් එක සර් පළවෙනි අපි දැන් එරන් එක වාරයක් එක සුමානයක් දෙකක් විතර පුජ්‍යල් ප්‍රඥාප්ති කරලා ධාතු කතාවට නැවත ගියොත් හොඳයි නේද? මේ සාකච්ඡා කරලා ධාතු කතාවලට ඒකනේ සාමාන්‍යයෙන් අමාරු කොටස. එහෙමනම් මේ ඊළඟ සතියයි සති දෙකක් විතර අපි මේ පුජ්‍යල ප්‍රඥාප්තියේ ප්‍රශ්න සාකච්ඡා කරමු. අඩු ගානේ එක ප්‍රශ්නයකටවත් උත්තරේ ලියලා එවන්න අපි සාකච්ඡා කරමු මේ ගෲප් එකේම. එහෙමනම් අද දවසට අපි අවසන් කරමුද? හොඳයි සර්. කවුරු හරි මාත්මෙක් ඉදිරිපත් වෙනවද පුණ්‍යානුමෝදනා කරලා දෙවියන්ට පින් දීලා අවසන් කරන්න? අමිතා මහත්මිය දිගටම කතා කරානේ. සෙනගත් මහත්මිය කරනවද? සර් මම නේද සර් තෙරුවන් සර්. ඔව්. සර් අපිට අද දවසේ පුද්ගල පඤ්ඤාප්ති ප්‍රකරණය අවසන් කරමින් මේ පන්තිය කවුද අමිතා මහත්මිය විසින් නිම කෙරුවා. ඉතින් ඒ වගේම අපිට මේ අවස්ථාව සලසා දෙන්න අපේ වෙස්සබු ස්වාමින් වහන්සේ තමා ප්‍රදාන වෙන්නේ. ඉතින් ඒ අද මේ අවස්ථාවේදී අප ලබාගත් කුසල් සියල්ලම ඒ ස්වාමින් වහන්සේගේ මාර්ග සැප නිවන් පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ විද්‍යාරත්න ගුරුතුමා ඔබතුමාට මේ ඔබතුමාගේ මේ උගන්වන කාර්යය අපි ඊටාම ආසාවෙන් තමා මේ භුක්ති විඳින්නේ. ඉතින් ඔබතුමාටත් ඒක රසවත් විදිහට ඉදිරිපත් කරන්න ඔබතුමා
තේරෙනවා. ඒ වගේම අපේ මේ අමිතා මහත්මයාත් ඒ විදිහට මේක ඉදිරිපත් කරනවා. ඉතින් ඔබතුමාලා ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදී නිර්වාණය ලබා ගන්නට ඔබතුමාට වගේම මේ අමිතා මහත්මියටත් මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මේ සියලු දෙනාටම මේ පුණ්‍ය පින් රැස් කරගන්න උදව් උපකාර කර ඔබතුමන්ලාගේ ගුරුවරු වගේම අපේ ගුරුවරුත් අපිට උදව් උපකාර කරන සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඉතින් අපි මේ පින් අනුමෝදන් කරනවා දෙවියන්ට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු මම් පරං. වගේම අප නමින් මිය පරලොවගේ ඥාතීන්ටත් ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපට නිර්වාණ අපි සියලු දෙනාටම නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මාත්මියට අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරමු. මේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සම්බන්ධයෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනා